අයිබෝන් අද අපි ඇවිල්ලා ඉන්නේ දෙහිවල LR Platinum showroom එකට. ඉතින් මෙතන තියෙනවා high capacity bike 40 50ක් විතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙනවා ඕනම high capacity bike එකකට ඕන tires parts service කරන තැනක් මේ හැමදේම මෙතන තියෙනවා. ඉතින් අද අපි ආවේ හැමදේම A to Z ඉතාම සරල මේ bike ගැන කතා කරන්න. ඊට කලින් අපි කතා කරලිමු මේ showroom එකේ හිමිකරු ලහිරු අයියත් එක්ක. Halo, mari man. ඉතින් මේ ඉන්නේ LR Platinum showroom එකේ හිමිකරු ලහිරු අයියා. අයිබෝන්. ඉතින් මොකෝ වෙන්නේ මේ දවස්වල? මෙතන ඉන්නවා. පොඩ්ඩක් රටේන තත්ත්වෙත් එක්ක. රටේ එන තත්ත්වේ. මාතෘකාවට එන්න කලින් මේ මට අහන්න හිතුණා මේ මොකද හිතන්නේ මේ රට යන විදිය ගැන. පොඩ්ඩක් අමාරුයි ඉතින් මිනිස්සුන්ට. බලමු ඉතින් වෙනසක් මොකක් හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ අර අවුරුදු 3 ඉවර වෙන්න කලින් වෙනසක්ද බලාපොරොත්තු වෙන්නේ? වෙනසක් වෙයිද? වෙන්න ඕනේ. වෙන්න ඕනේ වෙයිද නොවේද කියන එක නෙවෙයි අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ යන ප්‍රශ්න වලින් පොඩ්ඩක් බේරෙන්න. වෙනසක් වෙනවා වගේ තේරුණොත් ඔබතුමත් වෙනවද පාරට බහින්නේ? අනිවාර්යෙන්. අපි සාමාන්‍ය ජනතාව ඔය සාමාන්‍ය ප්‍රශ්න ටික අපිටත් තියෙනවා. බඩුල්ල වැඩි වෙන එක අනම්මන ප්‍රශ්න. අපි එමු කතාවට. මට කියන්න ඕක ඔබතුමාගේ සම්පූර්ණ නම. මම ලහිරු රන්දීප් හංස. දැන් වයස 31. 31යි. ඔව්. කලින් කරපු රැකියාවන් ගැන කිව්වොත් කලින් මම බැංකුවක වැඩ කිව්වා. බැංකුවේ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට අවුරුදු 6ක් වැඩ කිව්වා. පස්සේ ස්පෝර්ට් එකක් විදියට මම මෝටර් රේසින් කරනවා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ස්පෝර්ට් එකට එන්න. ඊට පස්සේ තමයි මම කැමති සබ්ජෙක්ට් එකක් තමයි මෝටර් බයික්ස් කියන්නේ. ඉතින් මම හිතුවා මේ පැත්තෙන් යන දෙයක් කරොත් හොඳයි කියලා තමයි මේ බිස්නස් එක කරන්නේ. ඒතර වයස අවුරුදු කීයෙන් වගේද ඔබතුමාගේ පළවෙනි රැකියාවද? අවුරුදු මුලින්ම මම ටීචින් කිව්වේ. ඊට පස්සේ තමයි ඒ කියන්නේ අපසු උසස් වලින් පස්සේද? ඔව් උසස් වලින් පස්සේ ටීචින් කිව්වා. ඊට පස්සේ බැංකු රැකියාවට ගියේ අවුරුදු කීයේද? අවුරුදු 22න් වගේ 23ක් 22ක් වගේ නේද? එතකොට මේ high capacity bike මේ විදිහට විකුණන්න ඕනේ කියලා ඒ වගේ අදහසක් ආයේ අවුරුදු කීයේද? ඇත්තටම බයික්ස් පදිනවා. දන්න කාලේ ඉඳලා තේරෙන බයික්ස් පදිනවා. බිස්නස් එකක් විදියට පටන් අරගෙන අවුරුදු බැංකින් වලට මම බයික් බිස්නස් කෙරුවා. ඒක ඇත්තටම සයිඩ් බිස්නස් එකක් විදියට කෙරුවේ ඒ කාලේ. දැන් ඒකට අවුරුදු 10ක් විතර අවුරුදු 10ක් බිස්නස් එක. සාමාන්‍ය පළවෙනි බයික් එක පදිද්දි අවුරුදු කීයද? පළවෙනි බයික් එක කියන්නේ මුලින්ම තිබුණේ මම ගාව ඒ කාලේ නම් ස්කූටි එක. ස්කූටි එක ගෙදරින් අරන් දීලා. ඊට පස්සේ මුලින්ම CBR එකක් ගන්න උගත්තේ මම ඕලෙල් කරනවා. ඕලෙල් කරනවා. ගෙදරින් අරන් දුන්නේ එකක්ද? ගෙදරින් අරන්. සාමාන්‍යයෙන් දැන් අවුරුදු 31යි. දැන් ඔබතුමා සතුව බයික් යතුරු බැඳි කොච්චර තියෙනවද? දැනට සුපර් බයික්ස් තියෙනවා මං ගාව 30කට ආසන්න. 30කට ආසන්න ප්‍රමාණය. ගෙදර සාමාන්‍ය අපි ගොඩ පරණ ක්ලාසික් බයික්ස් තියෙනවා 200ක් 250. ක්ලාසික් බයික් 250ක් විතර තියෙනවා. ඒතකොට සුපර් බයික් තියෙනවා 30ක් විතර. ලංකාවේ වැඩිම බයික් තියෙන කොතනද? තව බයික්ස් තියෙන කට්ටිය. ඔව් මං හිතන්නේ. ක්ලාසික් බයික් වැඩිම තියෙන. ක්ලාසික් බයික්ස් තියෙන අපි ගාව වැඩිම. විකුණන්නේ නැද්ද? ඒව විකුණන්නේ. ඒ කියන්නේ බයික් 250ම නිකන් ගෙදර තියාගෙන ඉන්නවා. ඔව් ඒක විකුණන්නේ. ඒ විකුණන්නේ. ඒව අර කලෙක්ටර්ස් අයිටම්. ඒ කියන්නේ අර ආසාවට එකතු කරපු බයික් වල තියෙන. එතකොට ඔච්චර මේ සල්ලි කොහෙන්ද දැන් මේ ප්‍රශ්නේ? ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම ඒ කියන්නේ ඒ කාලේ ඔච්චර දැන් වගේ ගණන් නැහැ බයිසිකලේ. බොහොම සුළු ගණනක් වෙන්නේ. ඒ වගේ අර කාලයක් තිස්සේ එකතු කරපු. දැන් සමහරවිට මේ high capacity showroom එකක් දැක්කම මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මෙයා මිනිස්සු ගන්නවද කියලා. දැන් මිනිස්සු ගන්නවා කියන්නේ ඕක අර ආසාව තියෙන මිනිස්සු බඩුවක් ගන්නවනේ. ෆෝන් එකක් වගේ තමයි. ෆෝන් රුපියල් 5000ක් තියෙනවා, ලක්ෂ 5ක් තියෙනවා. ඉතින් අර ඕමනාව තියෙන මිනිස්සයා කැපැසිටි එකට යන්න පුළුවන් මිනිස්සයා ඒ තමුන්ට කැමති බඩුව ගන්නවා. බයික්ස් වලට ආවත් කතන්දරේ වගේම තමයි. දැනට ඔබතුමා සතු බයික් කීයක් වගේ තියලා තියෙනවද? ඒ කියන්නේ විකුණුපුවත් එක්ක. සුපර් බයික් විතර. බයිසිකල් ගණන් කරන්න අමාරුයි. ඒ තරමට තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට අපි බයිසිකල් විකුණනවා 150ක් 200ක්. 150 200ක් විතර විකුණනවා. ඊට අමතරව මේ ෂෝරූම් එකේ මොනවාද ලබා ගන්න පුළුවන් වෙන කෙනෙක්ට? අපේ තියෙනවා දැනට ලංකාවේ තියෙන ලොකුම මෝටර් බයික් ටයර් ෂෝරූම් එකේ තියෙනවා අපේ මෝටර් බයික්ස් වලට. මෝටර් බයික්. ඕන බයික් මොඩල් එකට අපි ගාව ටයර්ස් තියෙනවා. රීකන්ඩිෂන්, බ්‍රෑන්ඩ් නිව් ඒක ඔක්කොම ඉම්පෝට් කරලා තියෙනවා. එතකොට අපි ගාව බයික් සර්විසස් රිපෙයාර්ස් ඔක්කොම කරනවා.
ඇක්සසරිස් හෙල්මට්ස් ජැකට්ස් එතකොට ග්ලව්ස් ඒ ඔක්කොම අපි ඉම්පෝට් කරලා දෙනවා කස්ටමර්ස්ට ඕනේ ඒවා. අපි දැන් දැනට අවේලබල් තියෙනවා. ගන්න ඕන කෙනෙක්ට ඕනත් එහෙම. ඒ කියන්නේ බයික් එකක් ගත්තොත් ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපින් කරගන්න පුළුවන්. සර්විස් එකක් වුණා. ඔව්. සාමාන්‍ය දවසක හීනයක් දැක්කද මේ වගේ දෙයක් මම කරනවා කියලා මේ රටේ? මෙච්චර ලොකුට කරන්න ඕනක් ඇත්තටම ඔලිය අයිඩියා එකක් තිබ්බේ නැහැ. ගොඩක්ම තිබ්බේ කියන්නේ බයික් පදින ආසාව තමයි තිබ්බේ. පැෂන් එක කියන්නේ ආසාවෙන් කරන දෙයක්. බයික්ස් පදිනවා කියන්නේ මම රේස් පදිනවා. මොටර් බයික් රේස්. ඉතින් ඒ පැත්තෙන් යන දෙයක් නිසා තමයි මේ ෆීල්ඩ් එකට ගිහින් ජීවිතයේ සැදෑ සමය ඔබ දකින්නේ මොන වගේද? අවුරුදු 60 70 වෙද්දි සාමාන්‍යයෙන් 60 70 නිදහසේ ඉන්න ඕනේ අතපය කඩා ගන්නත් ගිහිල්ලා ඉඳියොත් එහෙම ක්ලාසික් බයික් එකක් පැදගෙන ඉතින් නිදහසේ ඒක තමයි ඉතින් කියන්නේ අපි වගේ කෙනෙක්ගේ සඳසමේ බලාපොරොත්තු ඉන්න වගේ දෙයක් මේ LR Platinum කියන නාමය අවසානයේ කොතනද දකින්නේ මෙහෙ ඉන්නවා මිනිසුන්ට හොඳ දෙයක් කරන්න ඇත්තටම ලංකාවේ තියෙන බයික් සොසයිටි එකට දෙයක් කරන්න තමයි ඉඩ තියෙන්නේ ඔබතුමා ක්ලබ් එකක් එහෙම තියෙනවා මම ක්ලබ් එකක් හදලා ෂෝරූම් එකක් තියෙනවා ඒතකොට ඒකට නම් මිනිස්සු ආශ්‍රය කරනවා ඒ වගේද තින්නේ ඒ වගේ තියෙන කියන්නේ අපි දන්න මිනිස්සු කියන්නේ අපි ආශ්‍රය කරන මිනිස්සු ගොඩක් යාළුවෝ තමයි ක්ලබ් එකක් විදියට ට්‍රිප් එහෙම යනවා නේද අපි ට්‍රිප්ස් යනවා ඒ කියන්නේ අපිට එහෙම කියලා කාගවත් විශේෂයක් නැහැ ක්ලබ් එකක් එහෙම කිසි විශේෂයක් නැහැ හැමදේටම අපි සහභාගී වෙනවා පුළුවන් කට්ටියට උදව් කරනවා ඉතින් අර විශේෂ කියලා දෙයක් නැහැ අපි හැමදේටම සහභාගී වෙනවා LR Platinum තුලින් යම් කිසි දෙයක් සමාජයට දෙන්න ඔබතුමා හිතනවා ඇත්තෙන්ම ක්‍රීඩාවට අලුතෙන් සහභාගී වෙන්න ඉන්නවා නම් මෝටර් රේසින් වලට අපි කැමති උදව් කරනවා. දැන් දන්න දේවල් කියලා දෙන්න. මම දැන් අවුරුදු 6ක් 7ක් මෝටර් බයික් රේස් වලට සහභාගී වෙනවා. අපි දන්න දේවල් තියෙනවා. මිනිසුන්ට අපි ඉතින් අර අලුතින් සම්මානින් ළමයින්ට පුළුවන් උදව්වක් කරනවා. පුළුවන් උදව් කරන දැන් අපි කලින් වීඩියෝ එකෙත් අහලා තිබ්බා මේ තාම අපි ෂෝරූම් එකේ පෙන්නුවේ නැහැ වීඩියෝ එකේ. කලින් වීඩියෝ එකේ අහලා තිබ්බා දැන් ෂෝරූම් එකට ඇවිල්ලා දැන් ආසාව තියෙන කොල්ලෙට ෆොටෝ එකක් ගහගන්න පුළුවන්ද? පුළුවන්. ඇවිල්ලා බලලා යන්න පුළුවන්ද? ඊට පස්සේ සාමාන්‍ය ඇවිල්ලා අයියේ එක කතා කරන්න පුළුවන්. දැන් ඔබතුමාගෙන් ඇහුවොත් දැන් අයියෙන් ඇහුවොත් මම සාමාන්‍ය කොල්ලෙක්ට ඇවිල්ලා අයින්ස කොල්ලෙක්ට ඇවිල්ලා ෆොටෝ එකක් ගහන්න පුළුවන්ද ෂෝරූම් එකේ? කිසි ප්‍රශ්නයක්. ඇවිල්ලා බලලා අතපත ගාලා ස්ටාර්ට් කරලා නැගලා බලන්න. ඒ ෂොප් එකේ එන කට්ටිය දන්න මෙච්චර කාලයක් දැන් මේ ෂෝරූම් එකේ දාලා නම් වැඩි කාලයක් නැහැ. මෙතන මේකට ආපු කට්ටිය දන්න ඕන කෙනෙක්ට ඇවිල්ලා ෆොටෝ එකක් ගහගන්න පුළුවන් බයික් එක ස්ටාර්ට් කරලා බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර හයින්ස් එක ඉල්ලීම් වලට ඉඩ දෙනවා. අනිවාර්යයෙන්. මොකද අපිට මුල මතකයි. අපි කොයිද තියෙන්නේ. අනිවාර්යෙන්ම ඉතින් මුල මතකද ඉන්නත් ඕනේ. එහෙනම් අපි කතා කරමුද අයියේ මෙතනින් ඉදිරියට මේ ගැන ෂෝරූම් එක ගැන සහ ඔබතුමා මේ ටයර් ෂොප් එක ගැන. හරි. තොර මෙතන තමයි LR Platinum එකේ ටයර් තියෙන්නේ. ටයර්ස් තියෙන්නේ. සාමාන්‍ය ටයර් කීයක්යි තියෙනවා? මෙතන ඇති මාළේ ටයර් 10ක් විතර. ටයර් 10ක් විතර තියෙනවා. සාමාන්‍ය සයිස් කොහොමද තියෙන්නේ? සයිසස් ඔක්කොම වගේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගාව තියෙන්නේ 100න් වගේ පටන් ගන්න සයිස් එක, ටයර් සයිස් එක. එතන ඉඳලා 260 දක්වා තියෙන සයිසස් ටික ඔක්කොම තියෙනවා. 260 දක්වා තියෙන සයිසස් තියෙනවා. මෝටර් බයික් ටයර්ස් ටික ඔක්කොම වගේ තියෙනවා. එතකොට මේ ඕන බයික් එකකට මිලදී ගන්න පුළුවන්? පුළුවන්. එතකොට මෙතන දාලා දෙනවද ටයර් එක? අපේ ෂොප්ස් දෙකක් තියෙනවා. අපේ තව බෙල්ලන්දර හන්දියලා ෂොප් එකක් තියෙනවා. එතනට ගිහලා ටයර්ස් ෆික්ස් කරගන්න පුළුවන්. මෙතන තියෙන ෂෝරූම් එක විතරයි. මෙතනින් අරගෙන ගිහලා එතනින් හයි කරගන්න පුළුවන්. නැත්නම් එතන ඕන කෙනෙක්ට ගිහලා එතනින් ගන්නත් පුළුවන්. එතකොට දැන් ඔය හයි කැපැසිටි පදින ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාර්ට්ස් ලංකාවේ තියෙනවද? එතකොට මේ ටයර් මිලදී ගන්න පුළුවන්ද ලංකාවේ? අපේ ගාව ඔය හයි කැපැසිටි කියන රේන්ජ් එකේ තියෙන බයික්ස් වලට ඔක්කොටම අපි ගාව ටයර්ස් තියෙනවා. ඒ කියන්නේ හැම එකටම තියෙනවා. හැම එකටම අපි ගාව ටයර්ස් තියෙනවා. අපි ගාව තියෙනවා ටයර්ස්. කියන්නේ ගොඩක් වෙලාවට එළියේ ගන්න නැති ටයර්ස් අපි ගාව තියෙනවා. අනිත් දේ තමයි මල්ලි ඒ කියන්නේ අපි ඕල් අයිලන්ඩ් රයිඩ් අපි ඩිලිවර් කරනවා කස්ටමර්ට within 24 hours අපි ඕඩර් කරන ටයර් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ්‍රස් එකට. මුළු ලංකාවේ ඕනම තැනකට අපි යවන ටයර් එක. ඔයගොල්ලෝ කෝල් එකක් දාලා කිව්වොත් මට මේ ටයර් එක ඕනේ කියලා ඕනයක් ගෙන්න ගන්න පුළුවන්. ඩිලිවර් ගාස්තු ගන්න. ඩිලිවරි charge එකක් කරනවා. මොන charge එකක් ගන්නද? charge එකක් කරනවා ඩිලිවරි charge. සාමාන්‍ය මෙතනට આવුත් මේ ටයර් එක මිලදී ගන්න පුළුවන් ගණන් මොන වගේද? සාමාන්‍ය සාධාරණ ගණනක් දාලා තින්නේ. ඇත්තටම සාධාරණ ගණනක් දාලා තියෙන්නේ. එළියේ ගණන් එක බැලුවම වෙලා තියෙන්නේ අපේ ටයර්ස් වල වොරන්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් ගත්ත කියනවා දැන් සමහර කට්ටියට බ්‍රෑන්ඩ් නිව් ටයර් එකේ රීකන්ඩිෂන් ජපනීස් එකේ පොඩි වෙනසක් තියෙනවා ප්‍රයිස් රේන්ජ් එකේ. සමහරුන්ට බ්‍රෑන්ඩ් නිව් එකක් ඔෆර් කරන්න බෑ. යන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. ඒ වගේ කෙනෙක් පැදපු ටයර් කෙනෙක් ජපන් වල පාවිච්චි කරපු ටයර් එකක් අපේ මිලදී ගත්තත් අපෙන් ඒකට වොරන්ටි එකක් තියෙනවා. සාමාන්‍ය අවුරුදු කීයක වොරන්ටි මාස රීකන්ඩිෂන් එකට මාස 6ක වොරන්ටි එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් එකට සාමාන්‍ය 1 year වොරන්ටි එක තියෙනවා. අපි තමයි රීකන්ඩිෂන් ටයර් එකට වොරන්ටි එක දෙන එකම කට්ටිය. සාමාන්‍ය මොන වගේ දෙයක් වුණොත්ද ක්ලේම් කරන්නේ ටයර් එක? ටයර් එකේ සාමාන්‍යයෙන් තියෙන මැනුෆැක්චරින් ඩිෆෝල්ට්ස් වලට අපි
රීප්ලේස් එකක් දෙනවා ටයර් එකේ. ඒ කියන්නේ ඔය ටයර් එකේ කම්බි ගැඩි නේවා හුලං ගෙඩි වගේ නේවා. ඒ ඔක්කොම අපි ඇවිල්ලා වොරන්ටි එකක් දෙනවා. සාමාන්‍ය මෙතන තියෙන ටයර් වලින් ගණන්ම ටයර් එක මොකක්ද? මෙතන තියෙන ටයර් වලින් ගණන්ම ටයර් එක. දැනට මෙතන තියෙන ටයර් වලින් ගණන්ම ටයර් එක තමයි මේක. මේ ටයර් එක තමයි මෙතන තියෙන ටයර් මෙතන වලින් ගණන්ම ටයර් එක. මේක පිරලි සුපර්වෝසා කියන ටයර් එක. මේක සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් අද රේට් එකත් එක්ක බැලුවොත් එimhe වෙනවා මේ ටයර් එක වටිනාකම රුපියල් 90000ක්. රුපියල් 90000ක් විතර වෙනවා මේ ටයර් එක විතර. මේක විතර. ඉතින් පුදු වෙලාවගේ කතා කරන්න දැන් ඉතින් හැමදේම ලංකාවේ ගණන් ඉතින්. එහෙමදත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මොන ටයර්ස් අයි තියෙන මේ ඩන්ලොප්ද මොනවාද? බ්‍රෑන්ඩ්ස් ඔක්කොම තියෙනවා ජපනිස් බ්‍රෑන්ඩ්ස්. ඩන්ලොප්, මිචෙලින්, මෙට්සෙලර්, ජපන් පිරලි, වලත් තියෙනවා. ජපනිස් ඒවා විතරයි අපි ගාව තියෙන්නේ. ඉන්දියන් බයික්ස් වලටත් අපි ගාව ටයර්ස් තියෙනවා. මෙතන කොහොමද? ඔව්. කොහොම සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් එළිය ගන්න ගන්නට අපි ගාව අඩුවෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය ඉන්දියන් බයික් කොහොමද සාමාන්‍යයෙන් FZ FZ, NS200, එතකොට Apache ඒ බයික්ස් ඔක්කොම අපි ගාව ටයර්ස් තියෙනවා. හරියට ඉතින් ඒක තමයි ටයර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊටත් වඩා දේවල් දැනගන්න ඕන නම් තවත් මිල ගණන් දැනගන්න ඕන නම් නම්බරයට කෝල් එකක් දුන්නොත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන ලොකු බයික් එක. මේක මේ ෂෝරූම් මේ පල්ලෙහා තින්නේ. ඇයි මේක උඩ තියලා තියෙන්නේ? මේක ඇවිල්ලා පොඩ්ඩක් රෙයා බයික් එකක්. කියන්නේ මේක ඇවිල්ලා Suzuki Hayabusa කියන බයික් එක. 1300cc මේක. ලංකාවේ මෙතන බයික් 4ක් විතර තියෙන දැනට. මේ ඒ කියන්නේ පොඩ්ඩක් ප්‍රෙස්ටිජ් බයික් එක. කියන්නේ මේක වැඩි නැහැ. මේ බයික්ස්. බයික් හතරෙන් එක බයික් එකක් මෙහෙ එක තියෙනවා. බයික් එකක් මේක. මේක ඒක කොහොමද? මේක 2003 වගේ. 2003. EF5 බයික් එක. මේක මේ විකුණන්නත් දාලා තියෙන්නේ. මේක විකුණන තියෙන බයික් එක. මේක එන්ජින් කැපැසිටි එක ගැන අපි කතා කරමු. මේක ඇවිල්ලා 1300cc කියන්නේ 1300cc බයික් එක. ඊට අමතරව මොනවද තියෙන්නේ මේකේ පහසුකම්? මේක ඇවිල්ලා ගොඩක් කම්ෆර්ටබල් බයික් එකක්. ඒ කියන්නේ මේ වේට් එකත් එක්ක සාමාන්‍යයෙන් අර අපි රළු පාරක් ගියත් මේ බයික් එක අපිට දැනෙන්නේ නැහැ මේ බයිකේ බරත් එක්ක. මේ බයික් එකේ බරත් එක්ක අපිට දැනෙන්නේ නැහැ. තාමත් දැවැන්ත බයික් එකක්. මේකම GSX Hayabusa. මේක Hayabusa Suzuki. Suzuki. ඔව්. සාමාන්‍ය මේකේ මිල කොහොමද? මේක සාමාන්‍ය ලක්ෂ 15 මාරක් වගේ යනවා. ලක්ෂ 15 මාරක්. ලක්ෂ 15 මාරක් කියනවා. ඉතින් හැබැයි දැන් යන ඉන්දියන් බයික් වල ගණන් එක්ක බැලුවට පස්සේ මේ ගන්න එක ලාභයි. ඔව් ඇත්තටම. සාමාන්‍ය දැන් ඉන්දියන් බයික් එකේ මෙතන ලක්ෂ 10ක් විතර වෙනවනේ. Yamaha බයික් එක. ඒක තමයි. FZ එක සාමාන්‍ය ලක්ෂ 8ක් විතර වෙනවා. වෙනවා. මේක තමයි තියලා තියෙන ෂෝරූම් එක ඉස්සරහට එද්දිම පේන්නේ. ඔව්. එහෙනම් අපි කතා කරමු අය අනිත් බයික් ටික ගැන. ඒකට පල්ලෙහාට යන්න වෙනවා. ඉතින් ෂෝරූම් එකට එන්න ඕනම කෙනෙක්ට Hayabusa එක මේ ඩිස්ප්ලේ වෙන්නේ අර විදිහට තමයි. ඔන්න ලංකාවේ ඩොලර් එක ඉහළ යනවත් එක්කම ඔයාලට වටිනාකින අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් සල්ලි ගන්න කැමති ඔයාලට විතරමයි. ඔයාලට මම කියන්න යන්නේ මෙල්බර්ට් වෙබ්සයිට් එක ගැන. මේ වෙබ්සයිට් එක ගැන කෙටියෙන් කිව්වොත් ලෝකේ තියෙන හැම ක්‍රීඩාවම මේකේ තියෙනවා. ඒ විතරක් මේ PC ගේම් තියෙනවා. අවුමේ රුපියල් 500ක් තමයි දාන්න ඕනේ. සල්ලි කීයක් හරි ඔට්ටුවට දාලා ඔයගොල්ලන්ට තියෙන මේ ගේම් එක ප්ලේ කරන්න. එහෙම නැත්නම් අද දවසේ යන යම් කිසි ක්‍රිකට් මැච් එකක් කියමු, ෆුට්බෝල් මැච් එකක් කියමු, ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටීම් එක දිනනවා කියලා ඔට්ටුවක් දාන්න විතරයි. එහෙම වුණොත් ඔයගොල්ලෝ ඔට්ටුව දින්නොත් ඔයගොල්ලන්ට සල්ලි ඩබල් කරලා හම්බ වෙනවා. ඊට කලින් කියන්න ඕනේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් විතරයි ඔයගොල්ලෝ යන්නත් ඕනේ. ගිහිල්ලා ප්‍රොමෝ කෝඩ් එක විතර චරිත 11 කියන ප්‍රොමෝ කෝඩ් එක දුන්නොත් ඔයාලට ඩොලර්ස් 130ක් දක්වා වට්ටමක් දිනා ගන්නත් පුළුවන්. ඉතින් මේ මෙල්බර්ට් කියන වෙබ්සයිට් එක මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක්. කිසිම දෙයකට බය වෙන්න එපා. මේකට sign up වෙලා පල්ලා description එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක දෙන්න. එතකොට ඩොලර්ස් 130ක දක්වා වට්ටමක් ඔයගොල්ලෝ දිනා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක ගැන කෙටියෙන් කියනවා නම් මේක තනිකර ඔට්ටු දාන්න තියෙන්නේ. මතක් කරලා මේ chance එක මිස් කරගන්න එපා. මේ chance එක online සල්ලි ගන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි. අපි දැන් ඉන්නේ LR Platinum showroom එකේ පහළ තට්ටුවේ. කලින් අපි හිටියේ හියලෙහිගේ. පහළගේ තමයි තියෙන්නේ බයික්. මම හිතන්නේ බයික් තියෙනවා මෙතන 30ක් විතර. මෙතනක් තියෙනවා එළියෙත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි එළියේ තියෙනවා 8ක් විතර නේද? ඔව්. දැන් මෙතන තියෙනවා සාමාන්‍ය R1 CBR අනම්මන හැමදේම තියෙනවා. ඉතින් ඊට කලින් මේ තිබ්බා සුපිරි බයික් එකක් මේක. ගොඩක් පරණයි නේද? 1986 7 වගේ. 1986 බයික් එක. ඔව්. Honda. මොකද්ද මේ මොඩල් එක? මේ මලි Honda CB750K කියන මාදිලි. මේක එන්ජින් කැපැසිටි කොහොමදයි? 750cc. 750cc කියන්නේ 1989 ඒ කාලෙත් 750cc ආවද? ලංකාව හොඳයි ඒ කාලේ. මේ රෙජිස්ටර් මේ ඔක්කොම. මේ කියන්නේ මේක ඒ කාලේ ඔරිජිනල් රෙජිස්ටර් කරපු එකක්ද? ඔව්. නම්බර් එක 88 ශ්‍රී. ඔව්. මේක මේ පොතේ අයිතිකාරයෝ කී දෙනෙක් ඉන්නවද? අයිතිකාරයෝ ඉන්නවා දෙන්නෙක් හරි තමයි. දෙන්නෙක් හරි. උතර තුන්වෙනෙක් කියලා දුන්නා. අපි ගාව තියෙනවා. සාමාන්‍ය මේකේ තෙල් කොහොමද වැඩ කරන්නේ? මේකේ සාමාන්‍යයෙන් තෙල් 10ක් 8ක් වගේ තමයි කරන්නේ. ෆුල් ටැන්ක්? ෆුල් ටැන්ක් මතන් ලීටර් 17ක්
20ක් විතර වදිනවා. ෆුල් ටැන්ක් එක 17 සාමාන්‍යයෙන් මේ ෆුල් ටැන්ක් කරලා අපි ගමනක් යද්දි කිලෝමීටර් කීයක් යන්න පුළුවන්? ගොඩක් වෙලාවට මේක අපිට දුර පැදිලා නැහැ අර ළඟ ළඟනේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අර ෆුල් කන්සම්ප්ෂන් එක බැලුවොත් තමයි ලීටරයට 10ක් 8ක් වගේ ගණක් කරන්නේ අර මේවා කාබ්ස් නේ. ඔව්. ඒ කාලේ ඒ කියන්නේ මේවා නිෂ්පාදිත වර්ෂයත් එක්ක බැලුවම තමයි ওই දේ වෙලා තියෙන්නේ. දැන් මීටර් දැන් අලුත් බයික් එකක් ගත්තොත් 1000 cc එකක් ගත්තොත් සාමාන්‍ය පෙට්‍රල් 18ක් විතර කරනවා. 15ක් 16ක් විතර. මේවා අර මේවායි තියෙන මෙකැනිසම් එකත් එක තමයි අර පෙට්‍රල් කරන ගතිය අඩු වෙලා තියෙන්නේ. එහෙම නේද? සාමාන්‍යයෙන් අති දැවැන්ත බයික් එකක් මේක නා. ගොඩක් ලොකුයි කියන්නේ. දැන් තියෙන බයික්ස් එක බැලුවම එන්ජින් එක ගොඩක් ලොකුයි. ඒ weight එක කොහොමද? මේකේ මම හිතන්නේ ඇති කිලෝ 300 කට කිට්ටු වෙනවා. කිලෝ 300 කිට්ටු ඔව්. වෙනවා. ඒ කියන්නේ අතීතයේ ලංකාව ගොඩක් මේ ඉහළ තැනක තියලා තියෙනවා මේ ඇත්තටම. 80 නම් වල නැත්නම් මේක ඔරිජිනල් රෙජිස්ට්‍රේෂන් බයික් 88 ස්ට්‍රී නම්බර් එක. ඔව්. දැන් තමයි අපි එන්නේ මේ ගල්යුගයට යනවාද කියලා මට නම් හිතෙන්නේ යන විදියට මේ කොහෙන් අතර වෙයිද දන්නේ නැහැ. අපි දැන් තමයි කතා කරන්නේ සුපර් බයික් ටික ගැන. මේක තමයි පළවෙනි සුපර් බයික් ෂෝරූම් ඉස්සරහම තියෙන. මොකක්ද මේ බයික් එක? මේක ඇප්‍රිලියා 750 කියන මොඩල් එක බයික් එක. ABS මොඩල් එකක්. ඔව්. තමන මේ තියෙන විශේෂ දේවල්. මේකේ ABS ඇවිල්ලා තියෙන මේ බයික් එකේ. ඔව්. ඒ කියන්නේ මැනුෆැක්චර් එකත් එක්ක. මේක 2014-15 වගේ මැනුෆැක්චර් එකේ බයික් එකක්. ගොඩක් කම්ෆර්ටබල් බයික් එකක් මේක. මේක ඇවිල්ලා කෙලින්ම අර ටුවර් ඒ කියන්නේ ටුවරින් ටයිප් එකේ බයික් එකක්. සාමාන්‍ය තෙල් කොහොමද මේ බයික් වලට? තෙල් මේකේ කරනවා සාමාන්‍යයෙන් 15ක් 15ක් කියලා. ඒතර ෆුල් ටැන්ක්? ෆුල් ටැන්ක් සාමාන්‍යයෙන් ලීටර් 18ක් 17ක් වගේ තමයි. ලීටර් 18 17ක් වගේ සාමාන්‍ය ඒ වගේ අපි ලීටර් 18ක් විතර ගැහුවොත් එහම අපිට කොච්චර වගේ දුරක් යන්න පුළුවන්? ඒ කියන්නේ මල්ලි අපි අර මේකේ රයිඩින් ස්ටයිල් එකේ විදිහට පෙට්‍රල් අර පාවිච්චි කරන විදිය වෙනස් වෙනවා. ඔව්. අපි පොඩ ඇග්‍රෙසිව් දිවුවොත් එහෙම පෙට්‍රල් එච්චර කරන්නේ නැහැ මේ බයික්ස් වල. සාමාන්‍ය පෙට්‍රල් කරයි 13ක් 12ක් වගේ ගණක් කරයි. අපි නෝමල් ඒ කියන්නේ නෝමල් රන් එකක් දැම්මොත් සාමාන්‍ය විදියට පාරේ සාමාන්‍යයෙන් 70 80 දිවුවොත් තමයි ලීටරයට අර මං කිව්ව ගණන කරන්නේ. 17ක් 15ක් අතර ප්‍රමාණයක් කරන්නේ. මේක මේ සාමාන්‍යයෙන් මිල කොහොමද ලංකාවේ? මේක රෙජිස්ටර්ඩ් බයික් එකක්. මේක සාමාන්‍යයෙන් මිල 125ක් විතර වෙනවා. ලක්ෂ 25ක් විතර වෙනවා. ඔව්. මේක ලංකාවට ගෙනල්ලා තින්නේ මොන අවුරුද්දේද? මේක ඇවිල්ලා තියෙන 2016 17 වගේ අවුරුද්දේ. 16 17 බයික් එක මේ වෙනකොට ලංකාවේ ලක්ෂ 25ක් විතර වෙනවා. එනවා. අපි එන කතා කරමු ඊළඟ බයික් එක. තවත් තියෙනවා කොල්ලොන්ගේ සීන බයික් එකක්. ඩුකාටි. මොකද්ද මේ බයික් එක? මේක Ducati Monster 1200. 1200. මේ මොනවද තියෙන විශේෂ දේවල්? මේකත් ටුවරින් ටයිප් එකේ බයික් එකක්. මේක 1200 cc බයික් එක. 1200cc. ඔව්. ඒකම ලීටරයකට සාමාන්‍ය කිලෝමීටර් 15ක් වගේ දුර ගන්න පුළුවන්. සාමාන්‍ය දැන් මේක ඇහුවට පස්සේ සමහර කට්ටිය අහනවා මේ සුපර් බයික් ගන්නවද තෙල් බල කියලා. ඒ කියන්නේ සමහර සල්ලිකාරයෝ ගන්නවා කියලා තමයි එකෙන් අදහස් කරන්නේ. ඇත්තට මේක ඕක පැෂන් එකනේ. ඉතින් අර ආසාව තියෙන මිනිස්සු තමයි ගන්නෙ. ගොඩක් වෙලාවට තෙල් බලලා මේ වගේ බයික් එකක් ගන්නවා අඩුයි. මේකක් ඇත්තටම ඩේ ටු ඩේ ලංකාවේ යූස් කරන්න බෑ. මේ තියෙන වාතාවරණයයි එතකොට මිල ගණන් එක්ක බලමු ලංකාවේ ඩේ ටු ඩේ බයික් එකක් විදිහට යූස් කරන්න බෑ මේක. ඇත්ත කතාව ඕක. මේක ඇත්තටම ලෙෂර් රයිඩ් එකකට යූස් කරන්න පුළුවන් බයික් එකක්. ඒ තරම් නෙමෙයි කියන්න ඕනේ මේ වීඩියෝ එක රිවිව් එකක් නෙමෙයි. මේක වෙර මේ බ්ලොග් එකක් විතර තමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ අහිංසක කොල්ලෝ ඉන්නවනේ අයියේ. දැන් ඔයාලට පොඩි කාලේ ආසාවක් තිබ්බා කියලා කිව්වොත්. ඔව්. එතකොට අයියට පොඩි කාලේ ආසාවක් තිබ්බනේ මේ බයික් එකක් දැක්කට පස්සේ මේකේ කොහොමද මිල ගණන් මේක මාසෙට යන මේන්ටේන් එක කොහොමද තෙල් වැඩ කරන්නේ කොහොමද ඉතින් මම මේක ගන්න මම මොන වගේ දැනක ඉන්න ඕනේද කියන එක මේකට අදහසක් ගන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. අර එන්ජින් එක ඇතුලේ තියෙන හැමදේම අපිට කතා කරලා වැඩක් නැහැ. මොකද මේ බයික් එකට ආස කෙනා මේ බයික් එක අනිවාර්යෙන් ගන්න සල්ලි දින දවසේ. ඔව්. ඒ හින්දා තමයි මේ වීඩියෝ කරන්න අර ගොඩක් කට්ටිය කියලා තිබ්බා තව ටිකක් ප්‍රශ්න අහන්න කියලා එන්ජින් එක ගැන නම් මම. ඔව්. අපේ ෂොප් එකේ රිව්ස් යනවා බලන්න පුළුවන්. බයික් එක ගැන අර බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් කියන්නේ අර කවුරු හරි ගන්න අයිඩියා එකක් තියෙනවා නම් බයික් එක. ඔව්. ඉතින් අර මේ මල්ලිලා කරන දෙන්නේ හැමෝටම බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද්ද මේ බයික් එක? මොකද්ද මේකෙන් මේ ප්‍රයිස් වෙන්නේ කියලා. අපිට මේ එන්ජින් කැපැසිටි කිව්වද? මේක 1200 cc. 200cc. සාමාන්‍ය ෆුල් ටැන්ක් කරනවා නම් කීයක් වගේ ලීටර්? ලීටර්ස් වදී මේකට 18ක් වගේ. 18ක් වගේ. 18ක් කියන්නේ මේ දවස්වල මේ පෙට්‍රල් ලීටර් එකත් එක්ක සාමාන්‍ය කීයක් වගේ? ලොකු ගාණක් වෙනවා. දැන් සුපර් ලීටර් එකක් මම දැන් 300 ගාණක් වෙනවා IOC. සුපර් 300 ගාණක් වෙනවා. දැන් මේකට අනිවාර්යෙන් මේ බයික් එක පදිනවා නම් අනිවාර්යෙන් සුපර් පෙට්‍රල් පාවිච්චි කරන්න ඕනේ. මොකද බයික් එකේ මේන්ටෙනන්ස් වලට හොඳයි. මේවා EFI බයික්ස් ඉලෙක්ට්‍රොනික ෆුල් ඉන්ජෙක්ෂන්. ඒවයේ ක්‍රියාකාරීත්වයට ඇත්තටම 95 පෙට්‍රල් තමයි ඔක්ටේන් 95 තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට අර ඩියුරබිලිටි එක වැඩි බයික් එකේ. ඔව්. එහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය මේ බයික් එක ගන්නවා නම් මිල කොහොමද? මේක සාමාන්‍ය 117ක් වගේ වෙනවා. ලක්ෂ 17යි. ලාභයිනේ. ඇයි මෙතන මේ මෙච්චර බයික් ලාභ? සාමාන්‍යයෙන් දැනට ලංකාවේ පවතින මිල තමයි ඔක. මේකද මිල? ඔව්.
එකන සාමාන්‍යෙන් මනුස්සෙක්ට පවති මිට වැඩිමලක් කියන්න බැහැ කියන තර මනුසය කරවටන වගේ දෙයක් රේස්ටේෂන එක ප්‍රශ්නයක් තියන දැ මේක අපි රේෂ්ටකල දිනවන මිට පොටක් වැඩුව රේෂ්ට කරලා දෙනවා ඇත්තටම මේ දවස්සල පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගවමන්ට රේෂේෂන අතර කල තියන ඇතර මේ මේ ගොඩක්යි ස්පෝට් පර්සල්ට ගන්න රේස්වල්ට ගන්නවා ඉන්දියන් බයිකයක් ගන්න දුම එකක් ගන්න ලා බයි බැලුවට පස්සේ ඔව් ඇත්තටම අර වෙලා තියෙන්නේ මල්ලි මේන්ටෙන්ස් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ ෆුල් එෆිෂියන්සි මේ බයික් එකයි සර්විස් කරනවනේ කිලෝමීටර් කීයෙන් කීයද කිලෝමීටර් හරියට කරනවා නම් බයික් එක කිලෝමීටර් 2500 සර්විස් කරන්න 2500 ඒතර සාමාන්‍ය සර්විස් එකට කීයක ගේද සර්විස් එකට මේකට අදාළ ඔයිල් જાතිය දාලා සර්විස් එකකට අපි 25000ක් වගේ යනවා 25000ක් වගේ යන එක සර්විස් එකට අන්න ඒක තමයි ඉතින් දැන් ගත්තාගෙන මේ මේන්ටේන් කරන්න ගොඩක් ගණන් ඒක තමයි තියෙන ප්‍රශ්නේ අපි කතා කරමු ඊළඟ බයික් එක ගැන තවත් තියෙනවා ඩුකාටි බයික් එක වයිට් කලර් එක මේ බයික් එක මොකක්ද අයියේ මේක ඩුකාටි ස්ට්‍රීට් ෆයිටර් එන්ජින් කැපැසිටි මේක 1000 1098 ඔව් සාමාන්‍යයෙන් මේකේ මොනවද තියෙන විශේෂ දේවල් මේක ඇවිල්ලා ස්පෝර්ට් බයික් එක සාමාන්‍යයෙන් අර පොඩ්ඩක් ටුවරින් කියන ටයිප් එකකින් මිදිලා වඩා ස්පෝර්ට් පැත්තට බර වෙච්ච බයික් එක පොඩ්ඩක් ටෝක් එකෙන් වැඩි නෝමල් මේ බයික් එකට පොඩ්ඩක් මේකේ අර ටෝක් එක තියෙන මේ බයිකේ වඩා මේක 2013 වගේ 2012 13 වගේ සාමාන්‍ය මේ බයික් එක අපි හිතමු සර්විස් කරනවා කියලා මාසෙට සාමාන්‍ය කීයක් අපිට මාසෙකට කියන්නේ ඕක මයිලේජ් එක තමයි ගොඩක් වෙලාවට සර්විස් එක අපි කරන්නේ සාමාන්‍යයෙන් මේන්ටේන් එක සාමාන්‍ය කීයක් වගේ තෙල් එහෙම ගහලා පොල්ලේ පදිනවනේ තෙල් ගහලා කියන්නේ මල්ලි අර අපි මං එකේ මේක ඩේ ටු ඩේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මේ වගේ බයික් එක ඩේ ටු ඩේ පාවිච්චි කරන්න අමාරුයි කාට හරි වැඩට යන්න ඉන්නේ මේ වගේ පාවිච්චි කරන්න අමාරුයි ඇත්තම ඒක තමයි ඇත්ත තත්ත්වය ලංකාවේ මේක ගොඩක් වෙලාවට අර වීකෙන්ඩ් බයික් එකක් විතර තමයි මම ගොඩක් වෙලාවට යූස් වෙන්නේ නැත්තම් තමුන්ට ට්‍රිප් එකක් යන ලේෂර් රයිඩ් එකකට තමයි මේ ගොඩක් වෙලාවට යූස් වෙන්නේ ඉතින් ඒ වගේ කෙනෙක්ට මන්ත්ලි යන කොස්ට් එක හදන්න අමාරුයි තමයි පදිනීදී අනුව තමයි අර මන්ත්ලි යන යූසේජ් අනුව තමයි වෙනස් වෙන්නේ තමන්ට කොච්චර ගණක් කියලා යනවද කියලා සර්විස් එකට මේ බයික් එකේ තර වගේ මුදලක් තමයි යන්නේ 25000 සාමාන්‍යයෙන් රුපියල් 20000ක් 25000ක් අතර ගණක් තමයි යන්නේ සාමාන්‍යයෙන් කොහෙන්ද මේ හයි කැපැසිටි බයික් එක සර්විස් කරන්නේ සර්විස් අපි මේ අපෙන් ගන්න බයික්ස් ඔක්කොම අපි සර්විස් කරලා දෙනවා ඒ කියන්නේ ඔබතුමාට එන්න සර්විස් ස්ටේෂන් එකක් තියෙනවද ඔව් අපි සාමාන්‍යයෙන් මේ බයික් එකේ මිල කොහොමද මේක සාමාන්‍යයෙන් 1,14 15 ඔව් ලාභයි ඇත්තටම ලාභයි ඔබතුමා මේ ලාභයක් තියාගෙන නෙමෙයිද මේක කරන්නේ ලාභයක් තියෙන අනිවාර්යෙන් බිස්නස් එකක් කරන ලාභයක් තියෙනවා ඉතින් අර මට සීගි මේ බයික් එක ගැන කතා කර ඉද්දි විදුලිය විසන්දි වුණා දැන් වෙලාව රාත්‍රී 1යි රාත්‍රී නෙවෙයි සෝරි පාන්දර 1යි වෙලාව පාන්දර 1යි කරන්න දෙයක් නැහැ ඉතින් ඉන්න හිතන රටක් නේද මොනවා කියන්නේ දැන් ඉතින් ජෙනරේටර් එකක් දාලා තමයි වැඩි කරන්නේ මම හිතන්නේ පාන්දර 3ට කොහෙද කරන්ට් එක එන්නේ 3ට එන්නේ ඉතින් අපි ඉතාමත් ඉක්මනින් මෙතන තියෙන බයික් ගැන මේ මිල සහ මේන්ටේන් කරන්න මිල මුදල් ඒ කොහොමද ප්‍රයිස් එක ගණන් හැමදේම අපි ඉතාමත් ඉක්මනින් කතා කරමු මොකද ජෙනරේටර් එකකින් අපි දැන් වැඩ කරන්නේ ගොඩක් වෙලා අපිට ඉන්නත් බෑ ඉන්න හිතන රටක් අපි කතා කරමු මිල බයික් එක ගැන තවත් තියෙනවා ලංකාවේ දැවැන්තම බයික් එකක් Suzuki මොකක්ද මේ බයික් එක මේක මල්ලි Suzuki GSX-R 750 කියන මොඩල් මේක එන්ජින් කැපැසිටි එක කෙනෙකු මේක 750cc කොහොමද මේකේ තෙල් හැම වැඩ කරන විදිය මේකේ සාමාන්‍යයෙන් පෙට්‍රල් 18ක් විතර කරනවා ලීටරේට මේක පොඩක් ස්මූත් බයික් එක කියන්නේ ජැපනීස් කැටගරි එකේ තියෙන ස්මූත් බයික් එක Suzuki කියන්නේ මේකේ මේ MotoGP කලර් ස්කීම් එක කියලා තියෙන මේ බයික් එක මේ ස්පෙෂල් කලර් ස්කීම් එක නෝමල් අපි දකින යූෂුවල් කලර් ස්කීම් එක නෙමෙයි මේ Suzuki කලර් එක ගොඩක් ඩිස්ප්ලේ කරන හරිම ලස්සනයි මේ කලර් එක මේකේ නිෂ්පාදිත වර්ෂය 2017 වගේ සාමාන්‍ය ලංකාවට බයික් කීයක් වගේ තියෙනවද මේ මොඩල් එකේ බයික්ස් මේ මැනුෆැක්චර් එකේ බයික්ස් තියෙන 3-4ක් වගේ 3-4ක් වගේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් කොහොමද මේකේ මිල ලංකාවේ මේකේ මිල සාමාන්‍යයෙන් 118ක් වගේ වෙනවා 118ක් වගේ ලාභයි මම ඇත්තටම ලාභයි කියන්නේ දැනට එළියේ තියෙන බයික්ස් ඉන්දියන් බයික් එකක් අර KTM බයික්ස් එක කම්පෙයාර් කරුවොත් මේක ගොඩක් ලාභයි ගොඩක් කියන්නේ ගොඩක්ම ලාභයි දැන් බැලුවොත් සර පොඩ රෙජිස්ට්‍රේෂන් එකේ ප්‍රශ්නයක් තමයි ඉතින් තියෙන්නේ ඒ ප්‍රශ්නේ හැබැයි මලි රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක ලොකු වැලියුවක් ඇඩ් වෙනවා බයික් එක සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරලා ගද්දි මොන වගේ ලක්ෂ 35ක් විතර ඒ කියන්නේ බයික් එකේ මුදලත් සමග බයික් එක මුදල ඒතර මේක කොහොමද සර්විස් කරනවා මේකෙත් මල්ලි සාමාන්‍යයෙන් කිලෝමීටර් ගාන සාමාන්‍යයෙන් 2500 3000ක් වගේ තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒකට ඔයිල් ෆිල්ටර් ඔයිල් ඔක්කොම මාරු වෙලා
සර්විස් චාර්ජ් සාමාන්‍යයෙන් 20000ක් 25000ක් අතර ගානක් තමයි යන්නේ. 20000 කතා කරා. ඉතින් ඔය ටික තමයි සාමාන්‍ය බයික් එකක් දැන බයික් බේසික් දේවල් ටික තමයි ඉතින්. බේසික් දේවල් ටික අපිටත් ඕනේ බේසික් දේවල් ටික රාහින්ස කොල්ලොන්ට කියන්න විතරයි. නිවාරය අර එන්ජින් එක ගැන ඇතුලේ හදන ඒවා මේක මොකද්ද මේක හදපු එක්කෙනා යාත්‍රි කෙනා මොකද්ද එයා වැදලා ඉන්න කවද මට ඒවා කතා කරන්න ඕනේ නැහැ මේක ඇවිල්ලා මගේ විදිය. ඉතින් මේ විදිහට තමයි කතා කරන්න ඕනේ. ඉතින් අපි කතා කරමු ඊළඟ බයික් එක ගැන R1 එක. තවත් තියෙනවා ලස්සන බයික් එක R1. ගොඩක් කොල්ලෝ ආස බයික් එකක් තමයි මේ R මේක කියන R6 R1. ඇයි ඒකට මේ මෙච්චර ආසාවක් තියෙන ලංකාවේ කොල්ලෝ? ගොඩක් අය කැමතිමලි මේකේ එන්ජින් ටෝන් එකට. එන්ජින් ටෝන් එකට. ඔව්. මේකේ අර ක්‍රොස් ප්ලේන් කියන එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ. 2009න් පස්සේ R1 බයික්ස් වලට ඇවිල්ලා තියෙන ක්‍රොස් ප්ලේන් කියන එන්ජින් එක. ඒ එන්ජින් ටෝන් එකට ගොඩක් කට්ටිය කැමති. ඔව් ඒකයි මේ පෙනුමත් අර CBR මොඩල් එකට එන අමුතුම පෙනුමක් තියෙන. මේක 2000 කීයද? මේක 2018. 2018. ඔව්. සාමාන්‍යයෙන් මේ බයික් එකේ ලක්ෂ කීයක් වෙයිද? මේක ලක්ෂ 42ක් වගේ වෙනවා. ලක්ෂ 42ක්. අන්රෙජිස්ටර් බයික් එක. ඔව්. රෙජිස්ටර් කරලා එනවනේ. පේෂන්ස් ලක්ෂ 65ක් විතර. ලක්ෂ 65ක් වෙනවා. අපි මේ බයික් එක ස්ටාර්ට් කරලා බලමු. ඔව් ෂුවර්. ඕක තමයි ඉතින් සද්දේ. සබ්. මාර සද්දයක් තින්නේ කියලා වැඩක් නැහැ. මේ බයික් එක කොහොමද සර්විස් එකට යන්නේ? මේකෙත් මල්ලි අර වගේ මිලක් තමයි යන්නේ. ඒ කියන්නේ මේ හැම හයි කැපැසිටියක්ම එකම මිලද යන්නේ? එකම ගානවා කියන්නේ. මේකට දාන ඔයිල් එක මොකද්ද? ඔයිල් එක සමහර බයික් වලින් බයික් වල ඉරන සාමාන්‍ය මේ වගේ බයික් එකකට ඔයිල් එක දාන්න ඕනේ අර තමුන්ගේ පදින කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කටි ස්පීඩ් දුවන්නේ නැත්නම් සාමාන්‍ය normal usual ride එකක් නම් normal ඔයිල් එක දුවන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට දාන්න ඕනේ full synthetic ඔයිල් එක. normal ඔයිල් එක දාලා ඇත්තටම තේරුමක් නැහැ අර. ඒකේ තියෙන අර engine heat එක ගන්න පුළුවන් වෙන ඔයිල් එකට. මේ බයික්ස් වල heat එනවා. මේ අර සම්පූර්ණයෙන් වැහිලානේ තියෙන්නේ. ඒ නිසා මේ වගේ බයික් එකකට අපි recommend කරන්නේ full synthetic ඔයිල් එක. ඒක පොඩ්ඩක් මිලෙන් වැඩි ඔයිල් එක. මිලෙන් වැඩි. ඔව් ඒකේ ලීටරයක් සාමාන්‍යයෙන් පෙළ 4000ක්. ලීටර? ඔව් සාමාන්‍ය ලීටර කීයද? මේ ලීටර 4ක් ඕනේ. 375ක් ඒ කියන්නේ ලීටර 3.7ක් විතර යනවා මේ බයික් එක. සාමාන්‍ය 4ක් 4 1610යි. සාමාන්‍යයෙන් 20000ක් විතර යනවා ඔයිල්. ඒතර ඔයිල් එක මාරු කරලා ඔක්කොම 20000ක් වගේ යනවා නේද? මේන්ටේන් තමයි ටිකක් ගන්න. කරන්න දෙයක් නැති හිණ හැබෑ කරගන්න ඕන නම් ලංකාවෙන් යන්න වෙනවා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. ඔක තමයි කරන්න වෙන්නේ. මේ බයික් එක ගැන මොනවද වෙන තියෙන දේවල්? මේ කැටගරියේ තියෙන පවර්ෆුල් බයික් එකක්. ගොඩක් ඇඩ්වාන්ස් බයික් එකක්. මේකේ සස්පෙන්ෂන් ඔක්කොම ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ. මේකේ මෝඩ්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ පවර් මෝඩ්ස් තුනක් තියෙනවා. අපිට කැමති විදිහට බයික් එක දුවන්න පුළුවන්. බිගිනර් කෙනෙක් දුවනවා නම් නැත්තම් දැස්සේ යනවා නම් බයික් එකේ අර සේෆ්ටි පැත්ත ගොඩක් වැඩි කරලා තියෙනවා. මේකේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියලා මොඩ් එකක් තියෙනවා. බයික් එකේ අර ලෙසන් ගතිය ගොඩක් අඩු කරලා තියෙනවා. අපිට හයියෙන් යන්න ඕන නම් බයික් එක කියන්නේ ෆුල් ෆ්‍රී එකේ දුවන්න ඕන නම් සෙටින්ග්ස් වලින් ඔක්කොම ටික වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේකේ ඔක්කොම ඩිස්ප්ලේ එක පෙන්නනවා. ඩිස්ප්ලේ කරන හැමදේම නේද? ඔව් ඔක්කොම සෙටින්ග්ස් එකේ ඩිස්ප්ලේ එක පෙන්නනවා. මෙතන මේ මෙනු එකෙන් වෙනස් කරන්න පුළුවන්. ඔව් දැන් මේකේ තියෙන මේ මොඩ්ස් කියන බටන් එකෙන් මෙතන මේ මොඩ්ස් වලට මාරු වෙනවා. ඔව් මොඩ්ස් A මොඩ්ස් 2 කියලා මාරු වෙනවා. මේ මොඩ්ස් A B C කියලා තියෙන්නේ full power low medium. ඒතර බයික් එකේ power management එකක් තියෙනවා එතන. ඔව්. ඒතර අපිට කැමති විදිහට බයික් එක handle කරගෙන දුවන්න පුළුවන්. අර තාක්ෂණයක් තියෙන අර ඉන්දියන් බයික් වල වගේ ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මේ 2018 ආපු හේතු. ඔව්. සාමාන්‍ය ඉන්දියන් බයික් එක 2020 ආවත් මේ තරම් දේවල් නෑ. අර 250 බයිකුත් වෙනවා මම දැක්ක පල්සර් 250 එහෙම ආවා. අලුත් එක. වැඩක් නෑ. ඉතින් ඒ වෙන කිසිම දෙයක් නෑ. ඇත්තට මේ ඇයි දන්නේ මේ ලංකාවටයි මේ ජපාන් බයික් දෙන්නේ නැතේ. ජපාන් බයික් ඒතර ඉතාලි බයික් ඒවා යුරෝප් වෙලා තියෙන්නේ මල්ලි මෙහි කියන්නේ අර ටැක්ස් ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ ටැක්ස් එක ගොඩක් ලොකු ගාණක් ගෙවන මේ බයික් එක ඊට පස්සේ කම්පැනි එකෙන් හිට ඉෂු කරලා රෙජිස්ටර් කරලා එනවනම් සාමාන්‍ය බයික් දැන් අපි කිව්ව ලක්ෂ 65ක් වගේ මිලක් එනවා. ඉතින් ඔක හැමෝටම ඔෆෝඩ් කරන්න බැරි ගාණ. ලක්ෂ 65ක් කියන්නේ සාමාන්‍ය මෙට පොඩ්ඩක් මොනවද කරගන්න අමාරුයි. ඒක තමයි. ඇයි මේ අපි නිකන් අර පොඩි මිනිහා නිකන් තලලා දාලා වගේනේ තියෙන්නේ නේද? දැන් සාමාන්‍ය ඉන්දියන් බයික් එකක් ගත්තම ආරක්ෂාවත් අඩුයි. ඇත්තෙම ආරක්ෂා අඩුයි. අනික හැප්පුණොත් එම කුඩු වෙලා යනවා කොන කලින් බයික් රයිඩර් වෙන ඩැමේජ් එක වෙයි. ඒක සාමාන්‍ය මේ වගේ බයික් එකක් ඇයි? මේ ගොඩක් සේෆ්ටි පැත්ත බලලා තියෙනවා. ඉස්සර ඩබල් ඩිස්ක් ඇවිල්ලා තියෙන්නේ. ඩිස්ක් එක පොඩ්ඩක් ලොකු කරලා සස්පෙන්ෂන් හොඳට හදලා තියෙනවා. එතකොට අර බ්‍රේකින් ඔය කියන්නේ බ්‍රේකින් පැත්තට ආවම මේ බයික් එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඉන්දියා බයික් එක කම්පෙයාර් කරොත් එimhe ගොඩක් ඉස්සරහින් තියෙනවා. අනිවාර්යයෙන්. මේ කියන්නේ අපි කියන්නේ පොඩක් ෆාස්ට් ගිහලා මේ බයික් එක නතර කරගන්න පුළුවන්. ඔව්. ලෙස්සන දිනවල ගොඩක් අඩුයි. සම්භාවිතය ගොඩක් අඩුයි. ඉන්දියන් බයික් එක ස්ලිප් වෙන්න තියෙන chance එක වැඩි. ඒතර මේවා තියෙන ටයර් සයිස් යනම නම් එක බයික් එක ගොඩක් රයිඩර්ට බැලන්ස් කරලා දීලා තියෙනවා.
ඉතින් මෙච්චර හොඳ තාක්ෂණ තියෙන බයික් ලංකාවේ තියෙද්දි ඉතින් ඒව රෙජිස්ටර් කරලා දුවන්න දෙන්නේ නැති එක ඉතින් බලධාරීන්ගේ ප්‍රශ්නයක් ඉතින් රටට ආදරේ බලධාරීන් ආපු දවසක බලමු මේ දේ වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කවදා වගේ වේද මේව රෙජිස්ටර් කරන්න දෙද්දි? ගෙසට් එකේ තියෙන රෙජිස්ට්‍රේෂන් දෙන්න තියෙන කියලා අන්තිමට ගෙසට් කළා තිබ්බා. නුදුරු කාලෙක මම රෙජිස්ට්‍රේෂන් දෙයි මේකට. ඒ සුභාරංචිය සමග අපි යන් ඊළඟ බයික් එකට. ඔන්න තවත් තියෙනවා ලංකාවේ කොල්ලොන්ගේ සීන බයික් එක ඩුකාටි මොන්ස්ටර්. ඉස්සර මේ නමත් වෛරල් වෙලා තිබ්බා මේ ඩුකාටි මොන්ස්ටර් කියන නමත්. ඔව්. මේ 2000 කීයද මේක 2000? මේක 2020. 2020. මේ කලර් එක මාර කලර්ෆුල් නේද මේ yellow. මේ කලර් එකේ මේ බයික් විතරයි තියෙන්නේ ලංකාවේ තියෙන එකම බයික් එකද මේ කලර් එක? මේ කලර් එකේ එකම බයික් එක. Ducati Monster. ඒක තියෙන LR Platinum එකේ. ඔව්. දෙහිවල. මේ බයික් එක කෙලින්ම මම ගාන කීයද? මේ බයික් එක සම ලක්ෂ 24ක් 25ක් වගේ තමයි අපි කෝඩ් කරලා තියෙන්නේ. 24 මාර වගේ දෙයක්. ඔව්. 24 මාර 25. සාමාන්‍ය මේ බයික් එක කොහොමද තෙල් නැහැ වැඩ කරන විදිය මේකේ සාමාන්‍යයෙන් 14ක් 15ක් විතර පෙට්‍රල් කරනවා. මේක 821 කැපැසිටි එක මේකේ. ගොඩක් ස්මූත් බයික් එකෙන් Ducati පොඩ්ඩක් හાર્ඩ් කියන මතය තමයි ගොඩක් කට්ටිය ඉන්නේ 3 සිලින්ඩර් නිසා. මේක පොඩ්ඩක් ස්මූත් මේ බයික් එක. ඒ කියන්නේ මැනුෆැක්චරර් එකත් එක්ක බයික් එක ගොඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඒතකොට බයික් එකේ තියෙන ඩිෆෝල්ට්ස් ගොඩක් අර කියන්නේ ෆැක්ටරි ඩිෆෝල්ට්ස් අයින් වෙලා බයික් එක ගොඩක් ස්මූත්. ඒ කියන්නේ මේක මාර හුරු බුහුටි පෙනුමක් ගොඩක් හැන්ඩි බයික් එක. මාර හැන්ඩි බයික් එක පිටිපස්ස ෂීට් ටික පිටිපස්ස ෂීට් එක කොටයි ඒත් එහෙම අවුලක් නැහැ නේද සාමාන්‍ය දෙන්නෙත් වගේ යන්න පුළුවන් නෑ නේ පුළුවන් මේක දෙන්නට යන්න පුළුවන් සාමාන්‍ය මේ තෙල් කොහොමද මේක වැඩ කරන්නේ මේක සාමාන්‍යයෙන් පෙට්‍රල් 14ක් 15ක් කරනවා 14 15 ඒතර ෆුල් ටැංක් ගහනවා නම් කොහොමද ෆුල් ටැංක් වදී මේක සාමාන්‍යයෙන් පෙට්‍රල් 17ක් මොනවද තියෙන විශේෂ පහසුකම් මේ බයික් මේකේ මේක TFT කලර් ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තියෙන මේ බයික් එක එතකොට මේකේ GPS තියෙනවා අපිට ෆෝන් චාර්ජර්ස් නම් මොන ඔක්කොම මේ බයික් එකේ තියෙනවා මේ බයික් එකේ තියෙන ෆෝන් චාර්ජර්ස් ඔව් ඔව් මේකෙත් අර වගේම මේකෙත් ඒ වගේම අපිට පවර් මොඩ්ස් ඔක්කොම වෙනස් කරගන්න පුළුවන් අපේ පදින රයිඩර්ගේ විදිහට බයික් එකේ සෙටින්ග්ස් ඔක්කොම හදාගන්න පුළුවන් හැමදේම හදාගන්න පුළුවන් හැමදේම ඩිජිටල් විදිහට පෙන්නනවා මේ බයික් එක. මේකේ සද්ද පොඩ්ඩක් බලමු මේ ඩුකාටි බයික් වල අපි එකපාරක්වත් බැලුවේ නෑ. ආෂර් ඕක තමයි ඩුකාටි බයික් වල සද්දේ. ඔව් ස්ටෑන්ඩඩ් බීට් එක තමයි මේ. ඒක නිකන් හරි අමිහිරි නේද? මම නම් කැමති නෑ හරි. කනට හරි අමාරු ඒ සද්දේ. සාමාන්‍යයෙන් මේ R1 විතර CBR වල සවුන්ඩ් එක ඒ වගේ වෙලා තියෙන්නේ අර මේ බයික්ස් වල එක්සෝස්ට් එක පොඩ්ඩක් මොඩිෆයි වුණාම පොඩ්ඩක් සද්ද වෙනස්. දැන් මේ බයික් එකේ වෙලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක්සෝස්ට් එක. ඔව්. එතකොට සද්ද පොඩ්ඩක් අඩුයි. දැන් මේ බයික් එකේම තියෙන ආෆ්ටර් මාකට් එක්සෝස්ට් එක. ඔව්. එතකොට පොඩ්ඩක් සද්දේ ස්ටෑන්ඩඩ් එකට වඩා පොඩ්ඩක් සද්ද වැඩි. තොර මේකට සාමාන්‍යයෙන් අපි වෙනම මේ කෑන්නේ මාරු කරලා මේක හදන්න බෑද ලස්සන සවුන්ඩ් එකකට. පුළුවන්. මෙහෙන් කරලා දෙනවද? අපි කරලා දෙනවා. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක එහෙම නම් කරලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර වගේ මුදලක් යනද ඒ වගේ දෙයක් කරේ? ඒක අපි තෝරගන්න සයිලන්සර් එක එක්සෝස්ට් එකේ විදියට තමයි ගාණ වෙනස් වෙන්නේ. සාමාන්‍ය මේ බයික් එකට මේ මැනුෆැක්චරර් එකට හරියන එක්සෝස්ට් එක දාන්න සාමාන්‍යයෙන් රුපියල් 75000ක් ලක්ෂයක් අතර මුදලක් යනවා එක්සෝස්ට් එකට. මේක එන්ජින් කැපැසිටි එක කොහොමද? මේක 821. 821 ලංකාවට මේකයි තියෙන්නේ මේ කලයකින් මේ බයික් එක ඒක තියෙන්නේ LR Platinum එකේ දෙහිවල. ඉතින් ඇවිල්ලා කොල්ලෙක්ට එහෙම බලන්න පුළුවන් කිව්ව නේද? අනිවාර්යයෙන්. බලලා ෆොටෝ එකක් එහෙම ගහන්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ අයියා කියන වෙන්න කියලා. ඇවිල්ලා ආසාවක් තියෙන කොල්ලෙක් නම් ඉතින් ෆොටෝ එකක් ගහන්න යන්න. අපි යන් ඊළඟ බයික් එකට. මොන තවත් තියෙනවා MT බයික් එකක් ලංකාවටම 3යි තියෙන්නේ. එතනින් යක් තියෙන LR එකේ. අපි කතා කරමු මේ බයික් එක ගැන. මේක Yamaha MT10 SP කියන බයික් එක. මේක කියන්නේ මේක මේ බයික් එකේ තියෙන R1 එන්ජින් එක තමයි මේකේ තියෙන්නේ. R1 එන්ජින් එකයි තියෙන්නේ. කතා කරපු කලින් කතා කරපු R1 එකේ එන්ජින් එකයි තියෙන්නේ. ගියර් බොක්ස් එකේ වෙනසක් තියෙනවා. මොකද මේක අර මේක මොඩල් එකේ බයික් එකක් නිසා. මේක ඇවිල්ලා SP කියන කාණ්ඩේ. ඒ කියන්නේ මේක normal standard bike එකට වඩා ගොඩක් advance කරලා ලෙවල් තියෙනවා. ඒක නර R1 එකේ තියෙනවා SP කියලා මොඩල් එකක්. ඊට වඩා කියන්නේ factory එකේම advance කරපු බයික් එකක් වෙනවා. මිලත් වැඩි සාමාන්‍ය ලක්ෂ 10ක් විතර. ස්ටෑන්ඩඩ් බයික් එකට. මේකම ස්ටෑන්ඩඩ් බයික් එක තමයි මදිලා එනකොට රත්න එළියේ තියෙන්නේ. මේකම normal MT10 එක. MT10 එක. මේලේ MT10 SP කියන එක. මේකේ විශේෂාංග අරකට වඩා ඇඩ්වාන්ස් වෙවිලා තියෙන්නේ. මේකේ තියෙන කලර් ඩිස්ප්ලේ එක TFT කලර් ඩිස්ප්ලේ එකක් මේකේ දීලා තියෙනවා. ඒතර මේකේ දීලා තියෙනවා ක්වික් ෂිෆ්ට් කියන ඔප්ෂන් එක අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ ක්ලච්ලස් අපිට ගියර් මාරු කරන්න පුළුවන්. ක්ලච් ගොනේ ඉන්නේ. ඒක අල්ලන්න නැතුව අපිට ගියර්ස් මාරු කරන්න ඕනම වේගයෙන් යන ගමන් සියම් මාරු කරන්න පුළුවන්.
ඒකයි මේකේ ඉස්සරහා ඒ පිටිපස්සේ සස්පෙන්ෂන් ඔක්කොම ඉලෙක්ට්‍රික් ඔයිලින්ග්ස් දීලා තියෙනවා. ගොඩක් ඇඩ්වාන්ස් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි දීලා තියෙන්නේ. ඒක මේ SP කියන කාණ්ඩ බයික්ස් වල විතරයි තියෙන්නේ. මේක නෝමල් බයික් එකේ නෑ. මේක 2000 කීයද? මේක 2019. 2019 මෙච්චර ෆීචර්ස් ගොඩක් තියෙන. ඒ විතරක් නෙමෙයි. එතකොට මේක අර එක දෙයකට තියෙන R1 එකේ එන්ජින් එක R1 එන්ජින් එක තමයි තියෙන්නේ. මේ R1 එකේම නේකඩ් බයික් එක. මේකට බයික් එක. සාමාන්‍ය මේකේ කොහොමද මිල? මේක 126ක් වගේ. ලක්ෂ 26. ඔව්. ලාභයි. ඇත්තටම මේ තියෙන ඔප්ෂන් එක කරන්සි රේට්ස් එක බලලා මේ බයික් එක ගන්න ලාභයි. ලාභයි. මේක මාර ලුක් එකක් තියෙන බයික් එක. සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන කම්ෆර්ටබල් හොඳ පවර් තියෙන බයික් එකක්. සාමාන්‍ය මේ මූණ උනත් ගොඩක් ලස්සන. අර ඉන්දියන් බයික් එකට වඩා නම් ගොඩක් ලොකෝට තියෙනවා. මම ඉන්දියන් බයික් එකකුත් තියෙනවා නේද MT කියලා. ඔව් MT කියලා. ඒ මේකෙන් කොපි කරලා ගත්ත මොඩල් එකක් ඒක. ඔව් ඒව නම් ඉතින් මේ වගේ කම්ෆර්ටබල් මුකුත් නැහැ නෑ මේක ගොඩක් කම්ෆර්ටබල් පවර් වයිස් ගත්තත් කියන්නේ ගොඩක් ලොකු පවර් එකක් තියෙන බයික් එකක්. සාමාන්‍ය මේකට තෙල් කොහොමද වැඩ කරන්නේ නිසා මේක කොහොමද ලොකු වෙනසක් මේ අර 15 16 17 කියන රේන්ජ් එකේ තමයි පෙට්‍රල් ගොඩක් වෙලාට වැඩ කරන්නේ 1000cc බයික් එකක් නිසා. අර මේවයි අර තියෙන්නේ අර පරණ කාබ් කියන ඔප්ෂන් එකකින් එළියට ඇවිල්ලා ඇඩ්වාන්ස් වෙලා ඉලෙක්ට්‍රොනික ෆූල් ඉන්ජෙක්ෂන් කියන මොඩල් එක තමයි මේ බයික්ස් වල තියෙන්නේ මෙකැනිසම් එක. ඉතින් මේවයි අර පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි පරණ බයික්ස් වලට. සාමාන්‍ය මේ දැන් අර MT ඉන්දියන් එකම හින්දා ලක්ෂ 9ක් විතර වෙයි මේ දවස්වල. මේ දැන් නේ. ඔව්. ඉතින් ඕක ලක්ෂ 9ක් දීලා ඕක ගන්නවට වඩා ලක්ෂ 25ක් දීලා මේක ගන්න එක ලාභයි ඇත්තටම. දැන් සේෆ්ටි අතින් හැම පැත්තෙම ඉතින් හොඳ බයික් එක. පිනුම අතින් අනිත් එක පේනවනේ ඉතින්. මේක තනිකර ඇලුමිනියම් නේද බොඩි? මේ ඔක්කොම ඇලුමිනියම්. මාර විතර වටිනදී ලක්ෂ 25ට මේකත් ගන්න නම් එන්න ඕනේ කොහෙටද අයියේ? LR ප්ලැටිනම්. දෙහිවල. අනිවාර්යයෙන්. මේක තමයි මේ ෂෝරූම් එකේ තියෙන ඉම්පෝර්ටර් උනා. එහෙම නැත්නම් වැදගත්ම බයික් එක. ඔව්. එහෙම කියන්න හේතුව තමයි මේක තමයි ගණන් වැඩිම බයික් එක. මේකේ මිල සාමාන්‍යයෙන් කීයක් වගේද? ලක්ෂ 175ක්. ලක්ෂ 175ක් මේකේ මිල. මේක 8 ස්ට්‍රී නම්බර් එක නේද? ඔය 8 ස්ට්‍රී. ඇයි මේක මෙච්චර මිල? මේක ගැන හැමදේම කියන්නකෝ. මේක ඇවිල්ලා Honda ඔව්. CBX 1050 කියන බයික් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි විශේෂම දේ තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මලි මේකේ සිලින්ඩර් බට 6ක් තියෙනවා. ඔයගොල්ලෝ දගෙන හැම බයික් එකේම එළියේ ඔව්. සාමාන්‍යයෙන් සිලින්ඩර් බට 4යි තියෙනවා. 4යි තියෙන්නේ. මේකේ 6ක් තියෙනවා. ඒතර මේක තමයි ලංකාවට තියෙන එකම බයික් එක රෙජිස්ටර්. රෙජිස්ටර් කරපු ඔරිජිනල් රෙජිස්ටර් තියෙන සහ එකම බයික් එක. එකම බයික් එක මේ සිලින්ඩර් 6ක් තියෙනවා. මේක තමයි Magnificent 6 කියන්නේ මේ බයික් එකට. ඔව්. යුරෝප් කන්ට්‍රීස් වල. ඒගොල්ලෝ කියන්නේ මේ බයික් එකේ එන්ජින් බීට් එක ෆෝමියුලා කාර් එකකට සමානයි කියලා. එන්ජින් බීට් එක එන්ජින් බීට් එක. සාමාන්‍යයෙන් ලක්ෂ 175ක් කියන්නේ ලංකාවේ ගණන්ම බයික් එකද මේක? මං හිතන්නේ වෙන්න පුළුවන්. මේක තමයි ගණන් බයික් එක. මේක ගැන තව විස්තර ටිකක් කියන්නකෝ. ඒ මේ කාලවකවානුවේ මැනුෆැක්චර් වෙච්ච බයික් වලින් මේක තමයි පවර්ෆුල් බයික් එක. මේක ඊයේ මොකක්ද? මේක 86 87 වගේ. මේ බයික් 1986. 86. ඒතර මේතන තියෙන්නේ මොනවද මේ? මේ ඇවිල්ලා මේකේ ස්පීඩෝමීටර් එක, මේ RPM මීටර් එක. සාමාන්‍ය මේ බයිකේ දැනට දාන තත්ත්වය තියෙනවා. මේ ඔව් මේ ෆුල් ඉන්ඩිකේටර් එක මේකේ ටෙම්පරේචර් ඔක්කොම ටික පෙන්නනවා. ඒතර 1986 තාක්ෂණයෙන් තියලා තියෙනවා මේ බයික් ඔව්. එකේ තියෙන මේ ෆීචර්ස් දැක්කම ඔප්ෂන් ටික දැක්කට පස්සේ මේ මොකද්ද මේ ගැජට් එක? මේක ඔය ඇවිල්ලා මේක ඇවිල්ලා අර සිග්නල් ඉන්ඩිකේටර් එක. ඒකේ අර සිග්නල් මාරුවට සද්ද එන්නේ මේක. එහෙම දෙයක්. ෆ්ලෑෂ් එකේ. සාමාන්‍ය මේකට මේ දවස්වල පදිනවා නම් තෙල් කොහොමද කරන්නේ මේකට? මේකේ තෙල් ගත්තොත් නම් ලීටරයට මම හිතන්නේ 8ක් විතර කරන්නේ. 8ක් විතර. 8ක් විතර. කරන්නේ. කාර්යයක් වගේ තමයි. කාර්යයක් වගේ. ඔයගොල්ලෝ මේ බයික් යන කොහෙවත් දැකලා නැහැ කියලා 100%ක්ම ෂුවර්. මොකද ලංකාවටම එකයි තියෙන්නේ. ඔන්න කවට හරි මේ ක්ලාසික් බයික් එකට ආසාවක් තියෙනවා නේ ඉතින් LR එකට ඇවිල්ලා ෆොටෝ එකක් එම ගහගෙන යන්න පුළුවන්. තව මොනවද මේකේ තියෙන විශේෂ දේවල්? විශේෂ දේවල් කියන්නේ මේකේ එන්ජින් එක තමයි ගොඩක්ම මේ බයික් එකේ විශේෂ දෙයකට තියෙන ගොඩක්ම එන්ජින් එක මේ බයික් එකේ. මොකද අනිත් හැම බයික් එකකම තියෙන වෙලා මේ 4 සිලින්ඩර් බයික්ස් අපි නෝමල් දකින බයික් වල. මේගොල්ලෝ මේක මේ බයික් එක තමයි 6 සිලින්ඩර් ගැව්වේ Honda එකෙන්. ඒ දවස්වල මේක රේස් වලට පාවිච්චි කරලා තියෙනවා. මේක රේස් වලට පාවිච්චි කරලා තියෙනවා. මේක රේස් කරලා තියෙන මේ බයික්. දැනට අර මේ බයික්ස් නැති නිසා තමයි ඔය අර මේක ඇත්තටම අර කලෙක්ටර්ස් අයිටම් එකක් විදිහට වෙලා තියෙන්නේ. ඔව් මේකට මාර ඉල්ලුමක් තියෙනවා මේකට. ඔව්. ජාත්‍යන්තරයෙන් පවා මාරම ඉල්ලුමක් තියෙන බයික් එකක්. ඉතින් විකුණන්නේ නැහැ. විකුණන්නේ විකුණන්නේ නැහැ. ලක්ෂ 170 ලක්ෂ 200ක් දුන්නත් බයික් එක නම් දෙන්නේ නැලු. මේක මේ ඩ්‍රයිව් කරද්දි මේ කකුල් වලට රස්නේ නැද්ද මේ එන්ජින් එක? නෑ. මේක අර ගොඩක් කවලා නෑනේ මේ බයික් එක. ඔව්. ඒතර අර හුලම් පාරත් එකේ රස්නේ ගොඩක් අඩු වෙලා යනවා. හැබැයි යම්කිසි මොකක් හරි අනුතරක ලක්ුණ මුලින්ම ඩැමේජ් වෙන එන්ජින් එක. එන්ජින් එක අර කියන්නේ ඒ කාලෙත් එක්ක බැලුවම 1980 ගණන් 80s වල බැලුවම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන්නේ තාක්ෂණී
පැත්තිෙන් බැලුවම පොඩ්ඩක් පල්ලෙහායි දැන් දැන් එන බයික් වල තමයි ක්‍රෑෂ් බොබින්ස් ඒකට බයික් එකේ සේෆ්ටි එක පැත්ත බලන්නේ දැන් මේ බයික් එකේ එන්ජින් එක එළියට තියෙන දැන් ගොඩක් බයික්ස් එන්ජින් එක එළියට තියෙනවා අඩුයි ඒකයි අර ක්‍රෑෂ් බාර් එහෙම ඔව් ගහලා ක්‍රෑෂ් බාර් එහෙම ගහලා ඒ දේවල් ඒ කාලේ ගොඩක් අඩුයි ඒ කාලේ ගොඩක් අඩු ඉතින් මේක තමයි බයික් එක ලක්ෂ 175යි ඒත් පිටුනන්නේ නැහැ ඉතින් ලංකාවට මේකයි අපි කතා කරමු මේ හෙල්මට් ගැන ඔව් මේ තියෙනවා මෙතන විවිධ හෙල්මට් තියෙනවා නේද ඔව් කොහොමද මේ ප්‍රයිස් එහෙම ප්‍රයිසස් මේ ෂෝයි හෙල්මට් එක සාමාන්‍යයෙන් යන්නේ රුපියල් 35000 39000 වගේ රේන්ජ් එක යන්නේ එතකොට ඕගොල්ලෝ බලාගන්න පුළුවන් මෙතන AGV එකක් තියෙනවා මේ K1 කියන මොඩල් එක උඩ තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් 75000ක් වගේ යන්නේ එතන මෙතන ගණන් අඩුම හෙල්මට් එක කීයද ගණන් අඩුම හෙල්මට් එක ඇවිල්ලා තියෙන්නේ මේවා තියෙන AGV රෙප්ලිකා කියලා අපු ඔරිජිනල් එකේම රෙප්ලිකා එකක් තියෙනවා ඒක සාමාන්‍ය රුපියල් 18 10 24000 රේන්ජ් එක තමයි යන්නේ සාමාන්‍ය මෙතන තියෙන ගණන් වැඩිම හෙල්මට් එක මොකක්ද ගණන් වැඩිම හෙල්මට් එක තමයි මේක ඇවිල්ලා AGV පිස්ට කියන මොඩල් එකේ හෙල්මට් එකක් සාමාන්‍ය ලක්ෂ දැන් මාකට් එකේ ලක්ෂ 2.5 3ක් විතර වෙනවා ලක්ෂ 2.5 3ක් විතර එනවා මේ හෙල්මට් එක මේක ලිමිටඩ් එකක් ඇත්තටම මේ මොඩල් එකේ හෙල්මට්ස් ගහලා තියෙන්නේ 2500යි මේ වෙලාව 684 වෙනි හෙල්මට් එක මේක ගහලා දෙනවා ලිමිටඩ් එඩිෂන් මාර හෙල්මට් එක වැඩි බරක් නැහැ හැබැයි බර ගොඩක් අඩුයි බර ගොඩක් අඩුයි නේද කොහොම මේක තියෙන මොනවා විශේෂ දේවල් මේක ඇත්තටම ගොඩක් රයිඩර් ගේ සේෆ්ටි පැත්ත බලලා තමයි හදලා තියෙන්නේ. එතකොට ඒරොඩයිනමික් ෂේප් එක වැඩි කරලා එතකොට කස්ටමර් කියන්නේ රයිඩර්ට පේන view එක වැඩි කරලා ඒ පැත්ත බලලා තමයි හෙල්මට් එක ෆිට කරලා තියෙන්නේ. මේ මොනවද මේ මැටීරියල් මේකට යොදාගෙන තියෙන්නේ? මේක කාබන් ෆයිබර්. ලක්ෂ 3ක් විතර වෙනවා ඉතින් මේ හෙල්මට් එක විතරයි. ඔක තමයි ඉතින් කියන්න දෙන්නේ නේද? ඒතර සාමාන්‍ය ඉන්දියන් බයික් එකක් පදින කොල්ලෙක් ආවොත් මොකද්ද රෙකමන්ඩ් කරන්නේ? මෙහෙමයි. ඉන්දියන් බයික් එකක් පදින කෙනෙක්ට මේ වගේ එකක් ඔෆර්ඩ් කරන අමාරුයි. ඒත් තව දෙයක් තියෙනවා. ඉන්දියන් බයික් එක යන ස්පීඩ් එකයි මේ ස්පීඩ් එකයි ගොඩක් වෙනස්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ෂෝයි හෙල්මට් එකක් කොයි වෙලාවෙත් මම රෙකමන්ඩ් කරන දේ බයික් පදින කෙනෙක් විදියට. පාරේ රේස් පදින එක නම් මම හරි කියලා කියන්නේ නැහැ. පාරේ දැන් ලංකාවේ පාරේ පොඩ්ඩක් හයියෙන් යන්න අමාරුයි. ඇත්ත කතාව. මීට අවුරුදු 10කට 8කට කලින් පාරවල පොඩ්ඩක් හයියෙන් යන්න පුළුවන්. දැන් ගොඩක් අමාරුයි වාහන වැඩි මිනිස්සු පදින විදිය පොඩ්ඩක් වෙනස්. එතකොට අනිවාර්යෙන් කොල්ලෙක් බයික් එක පදිනවා නම් ෆුල් ෆේස් එකක් දාන්න ඕනේ කියන තැන තමයි මම. අනිවාර්යයෙන්ම නේ. අනිත් තමයි මේ දවස්වලදී මිනිස්සුන්ට මාර විදිහට ප්‍රශ්න. ඩීසල් නැහැ ඊට පස්සේ පවුල් ප්‍රශ්න ඊට පස්සේ භූමි තෙල් නැහැ බඩු මිල නැහැ. ඉතින් හැම මිනිස්සෙම පාරේ යන්නේ මොකක් හරි මිනිස්සු ස්ට්‍රෙස් එක කියන්නේ මොකක් හරි කල්පනාවක් කියන්නේ සමහරු තෙල් හොය යන්නේ. සමහරු ගෑස් හොය යන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කල්පනාවෙන් යන්න ඕනේ. ඉතින් බයික් එකක් පදින මිනිස්සු කියන්නේ රෝද දෙකක් උඩ ඉන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඩැමේජ් වෙන්නේ ඔළුව තමයි අපි ගොඩක්ම පරිස්සම් කරගන්න. ඉතින් ෆුල් ෆේස් එකක් දානවා නම් හොඳයි. දැන් ඉන්න ගොඩක් කොල්ලෝ ඉතින් හිතාගෙන ඉන්නේ අර යකඩ හීන කියලා බයික් එකේ ගහගෙන තනි රෝදෙන් උස්සගෙන ගිහිල්ලා පස්සේ කොහේ හරි යනගෙන ඉවරෙලා අර සාමාන්‍ය සින්දුවක් දාගෙන ඊට පස්සේ බයික් රේස් කර කර ගෙදරට මිනිහා ගෙද්දි ඉතින් අම්මට තාත්තට සතුටුයි කියලා තමයි ගොඩක් කොල්ලෝ හිතන්නේ. නෙවෙයි බයිසිකල් පදිනවා කියන්නේ ඒක නෙවෙයි හරිද වෙන්න ඕනේ දේ. සාමාන්‍ය ඒක නේද වෙන්නේ දැන් මේ දවස්සේ දැකලා නැද්ද අර මේ ඇක්සිඩන්ට් වෙච්ච ඒවට බයික් මේ හයි කැපැසිටි රේස් කර කර යනවා මොන විහිළුවක්ද ඒක? ඔව්. නෑ ඇත්තටම කියන්නේ අර අම්මලා තාත්තලා අඬද්දි ඉතින් ඒක සාමාන්‍ය සාධාරණ ඒක මිනිස්සු හිතනවා අඩුයි ඇත්තටම ගොඩක් ළමයිගේ නොදුනක්කම. ඒක නේ විකකමක් විතර දකින්නවත් දන්නේ නේද? මම හිතන්නේ කියන්නේ පාරේ යන අපි කරලා තියෙනවා අපි මීට ගොඩ කාලයක් අපි කරලා තියෙනවා අපි හැබැයි මේ දේවල් දැන් ඉගෙනගෙන තියෙනවා අත්දැකීමෙන් දැකලා තියෙනවා දේවල් අපි යාළුවෝ නැති වෙලා තියෙනවා ඉතින් අපි මේ දේවල් පොඩ්ඩක් දැන් ඇත්තලා ඉන්නේ අපි හයියෙන් යන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ දැන් මම පාරේ යනකොට මම සේෆ්ටි ගියර්ස් ඔක්කොම දාගෙන යන්නේ රයිඩින් කිට් එකක් රයිඩින් බූට්ස් රයිඩින් ග්ලව් සමහරවිට මගේ වීඩියෝස් බලලා ගියේ මම පාරේ හයියෙන් යනවා කියලා මම හයියෙන් යනවා පාරේ හයියෙන් යන්නේ නැහැ හැබැයි මම යන ස්පීඩ් එකට අදාළ විදිහට තමයි මම රෙඩි වෙලා යන්නේ පාරේ ඒ රිස්ක් එක අරගෙන තමයි මම යන්නේ මම හොඳ හෙල්මට් එකක් දානවා හොඳ හැමෝටම අෆෝඩ් කරන්න බැරි වෙන්න පුළුවන් එතකොට තමුන්ට පුළුවන් දේ තමුන් දා ගන්න ඕනේ ආරක්ෂාවට දාන හෙල්මට් එක ලක්ෂ 3ක් 4ක් කියලා ඒක දාන්න ඕනෙම නේ ඔව් තමුන්ට දාන්න පුළුවන් වෙන හෙල්මට් එක හෙල්මට් එක අනිවාර්යෙන් දාන්න ඕනේ ඔව් ඒකත් මූණ ෆුල් ඒ කියන්නේ පුළුවන් තරම් ඔළුව ෆුල් කවන හෙල්මට් එකක් දාන්න ඉතින් මේවට වියදම් කරන සල්ලි නැත්නම් හොඳම දේ තමයි හිමීට යන එක අනිවාර්යෙන් නැත්නම් ඉතින් අර යකඩ හින කියලා තමුන්ගේ අර තියෙනවනේ සිංහලෙන් කියන්නේ මොකද්ද මොරාල් එක කියලා කියනවනේ එහෙම හැමෝටම තියෙනවා අපිට විතරක් නේ හැම කෙනෙක්ටම තියෙනවා ඕක. ඉතින් ඒ වගේ දෙයකට හොඳම දේ තමයි ලංකාවේ තියෙන ට්‍රැක්ස්. රේසින් ට්‍රැක්ස්. ඒ වගේ දෙයකට ගිහිල්ලා තමුන්ට කැමති විදිහට පදින්න පුළුවන්. කැමති විදිහට ඉතින් ඔව් ගානක් දීලා ඊට පස්සේ එහෙම පදින්න තමයි තියෙන්නේ. මොකද අර වගේ අරව නම් මෝඩ වැඩ අපිත් දැක්කයි කැපසිටි. ඇත්තටම කියන්නේ ඒකෙන් තමුන්ට තියෙන දේ නැති වෙනවා අනිත් මිනිසුන්ට
කරදර වෙනවා දෙමෝපියන්ට. යාළුවනික හෙන වීරෝ වෙන එතන ඊට පස්සේ ටික කාලේ අමතක වෙලා යනවා මොකද උනේ කියලා. ඕක තමයි අපි නැතුනට පස්සේ මිනිස්සු අමතක වෙලා යනවා. ඒක ටික කාලයක් තමයි තියෙයි. අපිට ආදරය කරන මිනිස්සු තමයි අන්තිමට දුක් විඳින්නේ. අනිවාර්යයෙන්. ඊවල මිනිස්සු ආදරය කරන කරුණෙන් නම් මේ මිනිස්සු ඒගොල්ලෝ තමයි අන්තිමට දුක් විඳින්නේ. යාළුවෝ නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මිනිස්සු ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඔව්. ඔය දේ මොළුවේ තියාගෙන මිනිස්සු නමාරු. හිමීට යන්න කියලා තමයි අපිට කියන්න කියන්න තියෙන ඉවල්ලා මල්ලිලට හිමින් යන කියලා තමයි කියන්න තියෙන්නේ. පාරේ. අයියෙන් යන්න ඕන නම් දැන් තියෙනවා පදින්න. ලංකාවේ. ඒක තමයි. ඉතින් අපි තව බයික් එකක් තියෙනවා අපි ඒක ගැනත් කතා කරමු. ඔව්. තව තියෙනවා ලංකාවේ දැවැන්තම බයික් එකක් Honda CB. මොකද මේ බයික් එක? මේක Honda CB කැටගරි එකේ තියෙන ලොකුම බයික් එක. ඔව්. මේක Honda CB 1300. 1300. ඔව්. ඒ කියන්නේ 1300 1300. බයික් එක. තමනා මේ දින විශේෂ දේවල්. මේක ගොඩක් පවර්ෆුල් බයික් එකක්. ඔව්. මේ කැටගරි බයික් වල. එතකොට මේ බයික් එක තමයි දැනට ලංකාවේ තියෙන එකම රෙජිස්ටර්ඩ් බයික් එක. එක්කම රෙජිස්ටර් බයික් එක මේ විතරක් නෙමෙයි මාර්ගයේ. මේකේ එන්ජින් කැපැසිටි එකෙම තමයි නම්බර් ප්ලේට් මේක නම්බර් දෙන්නේ 1300. 1300. තව මොනවද මේකේ තියෙන විශේෂම දේවල්? ABS නම් මොන? ABS ඇවිල්ලා මේ බයික් එකේ මැනුෆැක්චරර් එකේ තමයි ABS ඇවිල්ලා නැහැ. මේක ඒ කියන්නේ සාමාන්‍ය මේක මැනුෆැක්චරර් එක 2008 වගේ තියෙනවා. 2008 බයික් එක. ඒ වුණා කන්ඩිෂන් එක නම් 100%ම ඕල්මෝස්ට් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් තියෙනවා. ලංකාවටම බයික් 4යි තියෙන්නේ. හතරක් වගේ තියෙන දැන්. 4යි තියෙන්නේ. මේක කොහොමද තෙල් වැඩ කරන්නේ? මේකේ තෙල් සාමාන්‍යයෙන් කරන්නේ 6ක් 8ක් වගේ කරන්නේ. 6ක් 8ක සාමාන්‍යයෙන් මේක තමයි ෂෝරූම් එකේ තියෙන තෙල් අඩුවෙන්ම වැඩ කරන බයික් එක. ඔව් මේ බයික් එක තමයි තියෙන්නේ. මේක තමයි තියෙන්නේ. එන්ජින් එක පවර්ෆුල්ම බයික් එකද මේකද? 1300 තියෙන මේක තමයි. මේක කොහොමද මේක මිල ගණන් කියන්නේ? මේක ලක්ෂ 58ක් වගේ කියන්නේ. ලක්ෂ 58ක් කෙනා මේ බයික් එක. ඇයි මේක එච්චර ගන්න ඔරිජිනල් හින්දාද? රෙජිස්ට්‍රේෂන් එකට ස්ටේෂන් එකට ලක්ෂ 58යි. 8ක්. එච්චර ඉතින් කතා කරන්නේ සාමාන්‍ය මේ බයික් එක මොකද්ද මේකේ රට? මේක ජපාන් Honda Honda Japan. Honda ජපාන්. ඊළඟට තියෙනවා Kawasaki බයික් එකක් අපි ඒ ගැනත් කතා කරමු. තවත් තියෙනවා ලස්සනම බයික් එකක් ෂෝරූම් එකේ තියෙන ලස්සනම බයික් එක දෝද මේක. මේ ඇවිල්ලා Kawasaki Ninja. මේ බයික් එක ගැන පොඩ්ඩක් කතා කරමු අයියේ. මේක ඇවිල්ලා දැනට world superbike number 1 number 1 ranking ඉන්න බයික් එක. Kawasaki ZX-10R කියන බයික් එක මේ තියෙන්නේ. ඔව්. 2018 19 මාදිලේ තමයි මේ තියෙන්නේ. 2018 19. 19. ඔව්. මේක Kawasaki green එක තියෙන කියන්නේ මම ආසම කලර් එකක් මේ තියෙන්නේ. favorite කලර් එකක්. මාරම ලස්සන කැපී පේන ඕනම තැනක මේ කලර් එක. සාමාන්‍යයෙන් මේක කොහොමද මිල ගන්න? මේක ලක්ෂ 35ක් 36ක් වගේ තමයි වෙන්නේ. ලක්ෂ 35ක් විතර වෙන මේ බයික් එක නේද? බයික් එක, ඔව්. මේක එන්ජින් කැපැසිටි කොහොමද? 1000 cc. 1000. සාමාන්‍යයෙන් මේකට තෙල් කොහොමද වැඩ කරන්නේ? තෙල් සාමාන්‍යයෙන් 16ක් වගේ කරනවා. 16ක් එකයි කරන ලීටර් එකට. ඔව්. සාමාන්‍ය ෆුල් ටැන්ක් ගහනවා ලීටර් 18ක් වගේ වගේ. 18ක් වගේ. ඒතර මේ හැම බයික් එකේම 18යිද වදින්නේ? ගොඩක් වෙලාවට කැපැසිටි එකයි. පොඩි වෙනස්කමක් කියන්නේ 15 16 17 18 ඔය වගේ වෙනසක් තමයි තියෙන්නේ. ලංකාවට බයික් කීයක් වගේ තියෙනවා Ninja එක? මේ මොඩල් එකේ බයික්ස් තියෙන්නේ මේ E එකේ තියෙන එක බයික් එක මේක. ලංකාවට තියෙන එකම එකම බයික් එක මේක. මේ E එකේ ළඟදී මම හිතන්නේ මීට වඩා එක E එකක් අලුත් බයික් එකක් ආවා. ළඟදී. අපව මීට වඩා එක E එකක් පරණ බයික් එකක් තියෙනවා. ඒතර මේ ෂෝරූම් එකේ ලංකාවටම එක ගානේ තියෙන බයික් කීයක් වගේ තියෙනවද? ලංකාවටම ඒ කියන්නේ එක බයික් එකක් තියෙන ඒවා. ඔව්. අපි ගාව තියෙන BMW එකක් තියෙනවා තව. ඒ වන ලංකාවට එකයි තියෙන බයික්. ඔව් මෙතන නැති වුණාට ගෙදර ඔක්කොම බයික් Bikes 200 ගණන් තියෙනවා. ගෙදර තියෙනවා ක්ලාසික් බයික් උත් එක්ක නේ. මේවා නම් ගොඩක් වෙලාවට තියෙනවා පොඩක් කොමන් බයික්ස්. ඔව්. ඉතින් මෙහෙට එකක් විතර තියෙන දැන් CBX එකේ එක බයික් එකයි තියෙනවා. ඔව්. ඒ වගේ බයික්ස් ගොඩක් තියෙනවා අපිට. සාමාන්‍ය මේක ලංකාවට මේකින්ද අපි මේකේ සද්ද පොඩ්ඩක් අහලා බලමු. Sure. ඒක නම් සද්දේ හරිම ලස්සන සද්දයක් නේ ලස්සන තියෙන්නේ. සද්දයක් තියෙනවා. මේක මොකද්ද මේක ගැන පොඩ්ඩක් කතා කරමු පැනල් එක ගැන. මේ පැනල් එකේ තියෙන්නේ මෙතන ඔයාට මගිර වෙනවා ඔයා රේස් කරනකොට රේව් කරනකොට මේ යන්නේ මේකේ RPM එක පෙන්වන්නේ. ඔව්. අනිත් ඔක්කොම ඉන්ඩිකේට් කරන්නේ මේ පොඩි පැනල් එකේ. හරිම ලස්සනයි නේද? මාර ඔව්. කලර්ෆුල් විදියට මාරම හැන්ඩි බයික් එකක් ඉතින් මේ කොල්ලෙක්ට ගන්නවා නම්. ඒ කියන්නේ හැන්ඩලින් පැත්තෙන් ගත්තත් සාමාන්‍යයෙන් මේ මැනුෆැක්චරර් එකේ අනිත් බයික්ස් එක කම්පෙයාර් කරනකොට හැන්ඩලින් අතින් නම්බර් 1 වගේ ඉන්න බයික් එක. නම්බර් 1. ඔව්. සාමාන්‍ය පර්සනලි මං කියන්නේ ඔය මේ ඊයේ තියෙන බයික්ස් ඔක්කොම වගේ බදලා තියෙනවා. එතකොට මේ බයික්ස් එක කම්පෙයාර් කරුවම හැන්ඩලින් අතින් නම්බර් 1 ඉන්න බයික් එක. අර MT10 එකයි මේකයි කම්පෙයාර් කරොත් මොකද්ද හොඳ? අනිවාර්යෙන් මේක නේද? ලක්ෂ 35කට නම් ඉතින් මාරම වටින බයික් පටින එකක්. බයික් එක. අපි කතා කරමු මේ පැත්තේ තියෙනවා Honda CBR එක. මේ තින්නේ ලංකාවේ කොල්ලෝ තවත් ආස කරන බයික් జాතියක් Honda CBR.
600 එකක් තියෙනවා 1000 දෙකක් තියෙනවා. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මේක ඇවිල්ලා Honda CBR 1000 HRC ඔව්. කියන මොඩල් එක. මේක මැනුෆැක්චරින් සමය 2014-15 වගේ. මේක ස්ටෑන්ඩඩ් බයික් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට ගොඩක් ගිය බයික් එකක්. මේක පිටටින් එනකොට මේක ගොඩක් ඇඩ්වාන්ස් කරලා ඇවිල්ලා තියෙනවා. මේක සස්පෙන්ෂන්, එතකොට සිපර් ක්ලච්, ක්වික් ෂිෆ්ටර්, පවර් කමාන්ඩර්, එතකොට මේකේ බ්‍රේකින් ඩිස්ක් ඔක්කොම ආෆ්ටර් මාකට් දාලා තියෙනවා මේ බයික් එකේ. සාමාන්‍යයෙන් මේකේ තියෙනවා එක්ස්ට්‍රාස් බයික් එකට දාපුවා කියන්නේ ස්ටෑන්ඩඩ් බඩු වලට අමතරව වෙනම එලියෙන් දාපු ඒ කියන්නේ බඩු තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් විතර. ලක්ෂ 20 විතර ආෆ්ටර් මාකට් කැලිම මේකේ තියෙන බයික් එකේ. ඒතර සාමාන්‍ය බයික් එකේ මේ කැලිත් එක්ක ඔක්කොම මිල කීයද? ලක්ෂ 25යි. ලක්ෂ 25යි. ඒතර අර ලක්ෂ 20යි ලංකාව ඉන්නේ තාම ප්‍රයිමරි ලෙවල් එක කියන්නේ ලංකාවේ මිනිසුන්ට බයික් එකේ තියෙන මෙහි ගොඩක් අයට මම වැරද්දක් කියන නෙවෙයි. බයික් එකේ අර තියෙන ආෆ්ටර් මාකට් බඩු වල ගොඩක් අයට වැලියු එකක් නැහැ. වැලියු එකක් නැහැ. ඒකින්ද මේක ඒ ගානට දෙන්න බැරි. ඒ ගානට දෙන්න මම දැන් ඒ බයික් එකේ තියෙන බඩුත් එක්ක මේකේ වැලියු එක හැදුවොත් මේ බයික් ලක්ෂ 40කටවත් තිබුණා. ඔව් ඒක තමයි. දැන් අපි මේක ගන්න කිව්වොත් මේකේ ඉස්සර සස්පෙන්ෂන් ටිකයි පිටිපස්සේ මොනවා එකයි ගන්න කිව්වොත් ලක්ෂ 10කට වැඩි. ලක්ෂ 10කට වැඩි. මේක ලක්ෂ 25කට මේක ගන්න කෙනට නම් ගොඩක් ලාභයි. ලාභයි අනිත් මේ බයිකේ ගොඩක් ඇඩ්වාන්ස්. මේකේ ක්ලච් එක නැතුව මේ බයිකේ පදින්න පුළුවන්. මේකේ ඔටෝ බ්ලිපර් කියන ෆැසිලිටි එක දීලා තියෙනවා රයිඩර්ට. එතකොට මේකේ උඩටයි යටටයි දෙකටම ක්ලච් එක නැතුව මේ බයිකේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ 600 එකයි මේ 1000 එකයි ඒවා ගැන පොඩ්ඩක් කතා කරමු. මේ වෙලාව CBR 600 එකක්. මේක 2010 මැනුෆැක්චරර් බයික් එකක්. ඔව්. මේක රෙජිස්ටර්ඩ් බයික් එකක්. මේක රෙජිස්ටර් කරලා බය නැතුව පාරේ පදින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ බයික් එක. එතකොට අපි එහා පැත්තේ CBR එක ගැන කතා කරමු. මේක CBR 1000 මේක 2011 කාණ්ඩේ මැනුෆැක්චරර් එකේ. කියන්නේ මේකෙම ප්‍රීවියස් මොඩල් එක මේ තියෙන්නේ. ප්‍රීවියස් මොඩල් එක. ඊට කලින් මොඩල් එක තමයි මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ලක්ෂ 16 මාරක් 17ක් වගේ තමයි මේ මේක රෙජිස්ටර් නෙමෙයි නේද? දැන් මේ අයියලා මල්ලිලා වගේ තමයි ඉතින් මේ ළඟ ඉන්නේ නේද? මේකත් මේ ඉන්නේ පොඩි මල්ලි මේ ඉන්නේ අයියා අර ලොකුම අයියා එහෙම සීන් නැත්නම් ඉතින් අපි මේ 1000 නේ සද්ද පොඩ්ඩක් අහමු. මේ එක්සෝස් සිස්ටම් එක හෙඩ් බෙන්ඩ් එකෙන් ලගෙන ඉස්සරහා එන්ජිනේ පටන් ගන්න තැන ඉඳලම ආෆ්ටර් මාකට් තියෙන යොෂිමුර. ඔව්. ඒ සෙට් එකත් මම දැන් ලක්ෂ 3මාරක් විතර වෙනවා. අර වගේම තමයි නේද නින්ජා බයික් එක වගේමයි මේ සවුන්ඩ් එකමයි නේද? එහෙනම් අපි කතා කරමු ෂෝරූමේ තියෙන අනිත් බයික් එක සහ අවසානව අපි කතා කරමු බයික් එක R1 Yamaha. ගොඩක් කට්ටිය ආස කරන බයික් එක. තවත් තියෙනවා ලංකාවේ කොල්ලෝ අතර ට්‍රෙන්ඩ් එකක් වෙච්ච බයික් එක Yamaha R1. මේක මාර විදිහට ෆේමස් නේද ලංකාවේ? ඔව් ගොඩක් කට්ටිය ආස බයික් එක. මේකට මේ ආසාව මේ මූණේ හින්දා වෙන්නේ නැති මාර ලස්සන මූණක්. ගොඩක් කට්ටිය කැමති මේ මූණේ තියෙන පෙනුමයි ඔව්. මේකේ එන්ජින් බීට් එකයි. මේක තමයි මේක නම් මැනුෆැක්චරර් 2014 මේ මාදිලිය පටන් ගන්න 2009 ඉඳලා 2009 ඉඳලා ඒ 2009 ඉඳලා ඇවිල්ලා තියෙන්නේ ක්‍රොස් ප්ලේන් කියන එන්ජින් එක. එතකොට නෝමල් එන්ජින් එකට එන්ජින් බීට් එක ගොඩක් වෙනස්. ඒකේ ෆයරින් ඕඩර් වෙනස් එන්ජින් එකේ. ඒතර එන්ජින් නෑ 2008 බයික් එකේ මේකේ එන්ජින් ටෝන් එක ගොඩක් වෙනස් එකට එකක්. ඔව්. ඒ කියන්නේ ෆයරින් ඕඩර් වෙනස් නිසා. ඒක ඒ ගොඩක් කට්ටිය කැමති එන්ජින් බීට් එකටයි මේ මූණටයි. සාමාන්‍යයෙන් අර අලුත් R1 එකට වඩා මේක ගොඩක් මේ බරසාරයි ගොඩක් බරයි පළල වැඩි. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ කකුල් දෙකම ගොඩ එළියට එන්නේ. ගොඩක් පළල් කියන්නේ අපි සීටින් පොසිෂන් ගත්තොත් එහෙම මේ බයික් එක ගොඩක් එළියට යන්නේ කකුල් දෙක. ඔව්. හැන්ඩලින් වයිස් ගත්තොත් ගොඩක් අමාරුයි මේ බයික් එක. ගොඩක් අමාරුයි. ඒතර ගොඩක් හાર્ඩ් බයික් එකක් මේ. ගොඩක් අය කැමති අර ගොඩක් කට්ටිය ට්‍රෙන්ඩ් එකට යන නිසා මේ බයික් එක ගන්නවා. හැබැයි කම්බෑක් කරුවොත් මේ අවුරුදු වෙන බයික් එකක් එක්ක මේක වඩා අනිත් බයික්ස් ගොඩක් ස්මූත්. අනිත් මම කියන්නේ 2014 Suzuki එකක්. ඔව්. 2014 Honda එකක්. ගත්තොත් මීටර ගොඩක් ස්මූත්. පදින ලේසි, හැන්ඩලින් ලේසි. R1 කියන්නේ ඇත්තටම වයිල්ඩ් පවර්. ලොකු පවර් එකක් තියෙනවා බයික් එකේ. හැන්ඩලින් කරගන්න අමාරුයි. එහෙමයි. ආයතන සාමාන්‍ය R1 එක කීයක වේද? මේ බයික් එක මේකේ එක්සෝස්ට් එකක් තියෙන ආෆ්ටර් මාකට්. මේ ලිවර්ස් එහෙම මොඩිෆයි තියෙන මේ බයික් එකේ. ඔව්. එතකොට මේකේ එන්ජින් ගාඩ්ස් වගේක් ඇවිල්ලා තියෙනවා සේෆ්ටි එකට බයික් එකේ. ඔව්. ඒ ඔක්කොමත් එක්ක මේ බයික් එකේ මැනුෆැක්චර් 2014 24.50ක් තමයි අපි කෝට් කරලා තියෙන්නේ. 24 මාරයි. ලක්ෂ 24 මාරක් නම් මේ R1 එක ඉතින් මේකත් ගන්න නම් LR ප්ලැටිනම් එකට එන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන්ම. සාමාන්‍ය පිටින් කියන්නේ වෙන කෙනෙක් වික්ක බයික් එකකට මේ ආයතන සර්විස් එකක් දාගන්න පුළුවන්. පුළුවන්. ඕනම බයික් එකකට ඕන බයික් එකකට පුළුවන්. ටයර් අනම්ම නම් ඕන දෙයක් ටයර්ස්, සර්විස්, ස්පෙයාර්ස් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඕන දෙයක් කරගන්න ඒ පුළුවන්. කියන්නේ මේක ඇවිල්ලා ඇත්තටම වන් ස්ටොප් ෂොප් එකක්. ඔව්. ඔයා බයික් එකක් ගත්තොත් ඔයාට බයික් එකේ තියෙන මෙකැනිසම් පැත්තේ තියෙන එරර්ස්, සර්විස්, ටයර්ස්, සේෆ්ටි ගියර්ස්
ඔක්කොම අපෙන් ගන්න. සියලුම දේ එකම තැනකින්. අපි මේ අන්තිමට මේ R1 එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අහලා බලමු. ෂුවර්. ඉතින් මේක තමයි අපි අද අවසාන වශයෙන් කතා කරන බයික් එක. ඉතින් අයියට අන්තිමට මොනවද කියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට? ඒ කියන්නේ මේ බයික් වල ආදරය කරන කොල්ලොන්ට කෙල්ලොන්ට පරිස්සමෙන් පදින්න. පරිස්සමෙන් පදින්න. එච්චරයි. ඇත්තටම පරිස්සමෙන් පදින්න. බයික්ස් කියන්නේ ඇත්තටම පැෂන් එක. ඒ කියන්නේ තමුන් ආසාවට කරන දෙයක්. තමුන් ජීවත් වෙලා ඉන්න ඕනේ අපව ඔක ඉස්සරහට කරගෙන යන්න. අපි පිස්සු වගේ පාරේ පැදලා නිකන් අතපය කඩාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඔව්. ඒ කියන්නේ අපේ ඩ්‍රීම් එක එතනින් නතර වෙනවා. අනිවාර්යයෙන්ම. ඩ්‍රීම් එක විතරනේ අපේ ලයිෆ් එකම නතර වෙනවා. ලයිෆ් එක නතර වෙනවා. නැති වුණොත් වැඩකුත් නැහැ ඉතලා. ඇත්තටම බයික් එකේ මේ ලයිෆ් එක කියන්නේ. ලයිෆ් එන්ජොයි කරන්න තියෙන එක දෙයක් තමයි මේ බයික් එක. ඉතින් අර තමුන් දැනගන්න තමුන්ගේ ලිමිට් එක. නම්බර් 1. ඔව්. තමුන් කැපැසිටි එක. තමුන්ට පදින්න පුළුවන්ද බැරිද? තමුන්ට බ්‍රේක් කරගන්න පුළුවන්ද බැරිද? තමුන් යන පාරේ කන්ඩිෂන් එක පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද ජීවිතයක් වටිනවා බයික් එකකට වඩා. අනිවාර්යයෙන්ම. ඒකලදී මොකද පාරවල් දැන් ගොඩක් වෙනස්, පාරවල් දැන් ගොඩක් බිසි. වාහන වැඩි. ඉතින් අපි ගොඩක් හිතන්න ඕනේ තමුන්ගේ සේෆ්ටි එක ගැන. මේ වගේ බයික් එකක් පදින්න ඇත්තටම තමුන් සේෆ්ටි ගැන හිතන්න ඕනේ. තමුන්ට පාලනය කරගන්න පුළුවන් වේගකින් යන්න ඕනේ. පාලනය කරන්න මේ යන්න ඕනේ. ඉතින් අද අපි බයික් කතා කරා මම හිතන්නේ 20ක් 25ක් විතර බයික් කතා කරා නේද? ඔව්. තවත් මේ අය ගෙදර තියෙන බයික් 400ක් 300ට 400 බයික් කිට් වෙන්න තියෙනවා නේද බයික්? ඉතින් ඒ ටිකත් අපි ළඟදී මම පොඩි වීඩියෝ එකකින් වල පෙන්නන රිවිව් එකක් නෙමෙයි සාමාන්‍ය ෂෝට් වීඩියෝ එකකින්. මොකද ඒක රිවිව් කරන්න කියලා මම හිතන්නේ දවසක් මම මදිනවා. එහෙනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අයියේ. අපිට මේ ටයිම් එක වෙන් කරලා දුන්නට ගොඩක් කට්ට ගෑව කරන්ට් එක ගියා උදේ ඉඳලා මේ දැන් වීඩියෝ ඉවර කරන්නේ රාත්‍රී 2ට. ඔයගොල්ලෝ මාරකට යන වෙලාව 2:00මාරයි. ඔව් අනිවාර්යයෙන්ම මේ ඉන්න හිතෙන රටක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ රටක් ඉදින් නිර්මාණය කරාට. නැද්ද? දේශපාලනය ගැන මොකද හිතන්නේ? දේශපාලනය ගැන ඇත්තම දේශපාලනෙන් අයින් වෙලා ඉන්නේ. දේශපාලනයට කතා කරන්න යන්නේ නැහැ වැඩි. මොකද අර කවුද කියන්නේ? රංජන් රාමනායක කියන වගේ ඒ ඔක්කොම යාළුවෝ. ඒක මේ ඔක්කොම යාළුවෝ මල්ලි. ඔක්කොම යාළුවෝ අන්තිමට අපි තමයි ඉතින් ඔයෙන් තැරෙන්නේ. අහිංසක මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු තමයි ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. එහෙනම් හොඳ හයි කැපැසිටි බයික් එකක් ගන්නවා නම් එහෙම නැත්නම් පාර්ට්ස් මිලදී ගන්නවා නම් ටයර් ගන්නවා නම් සර්විස් කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඔරිජිනල් විදිහට මේ හැමදේම කරගන්න එන්න ඕනේ. LR ප්ලැටිනම් එකට දෙහිවල තියෙනවා නේද? අයියෝ කන්ටැක්ට් කරගන්නවා නම් කොහොමද නම්බර් එක? පුළුවන්. අපේ ෂොප් එකේ නම්බර් එක තියෙනවා 0712 70 80 70. එහෙනම් කෝල් එකක් දීලා කන්ටැක්ට් කෝල් එකක් දෙන්න ඕනලා ප්‍රශ්න අවශ්‍ය නැහැ. දේවල් කරගන්න ඕන දේවල් පුළුවන්. දැනගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම් මේ දින අපේ සෝෂල් මීඩියා ලින්ක් ටික අපි ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ තරන්නේ මේ පල්ලෙහා තියෙන රතු බට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා ඒකට යහපැත්තේ බෙල් අයිකන් එක ඔබන්න තමතක් කරන්න එපා. ගිහින් එන්නම් පරිස්සමෙන්.